අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය කියන අධ්‍යයනාංශය හඳුන්වා දීමටත් ඒ වගේම එහි විෂය සම්බන්ධයෙන් හැඳින්වීමක් කිරීමටත් ඉතාමත්ම ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කරනවා. මදිනාටම තිරුවන් සරණයි. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය සමන්ති ලංකෝන් මැතිතුමන් ඒ වගේම ඇහෙනවා හොරයි ආචාර්ය මණ්ඩලයේ අනිකුත් පැවිදි සියලුම ආචාර්ය බවතුනි, ප්‍රිය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, ප්‍රිය ශිෂ්‍ය වරුනි, මහාචාර්ය සමන්ති ලංකෝන් මැතිතුමන් සඳහන් කළ පරිදි සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශනය අධ්‍යයනාංශය පිළිබඳ හැඳින්වීමයි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. මම මෙහිදී විශේෂයෙන් පළමුවෙන් අපේ අධ්‍යයනාංශයේ මෙම අධ්‍යයනාංශයේ සේවය කරන නැත්නම් අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතු වල යෙදී සිටින ආචාර්ය මණ්ඩලය පිළිබඳව ඉති හැඳින්වීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨතම ආචාර්යවරයා හැටියට කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපේ අධ්‍යයනාංශයේ ආචාර්යවරයෙකු හැටියට තමයි කටයුතු කරන්නේ වර්තමාන බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය සමන්ති ලංකෝන් මැතිතුමන්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ. ඒ වගේම ආධුනික කතිකාචාර්ය සරිත් ප්‍රියදර්ශන මහත්මයා. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මෙම විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ඒකකයක් මෙම අධ්‍යයනාංශයේ යටතේ පවතින කොටසක්. ඒ නිසා අපේ අධ්‍යයනාංශයට සම්බන්ධයි පරිගණක අධ්‍යයනාංශයේ කතිකාචාර්ය ආධුනික කතිකාචාර්ය ජීවන්තේ විද්‍යාර්ථි මහත්මිය. මේ අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලය හැටියට විශේෂයෙන් සිහිපත් කරන්න පුළුවන්. අපේ අධ්‍යයනාංශයේ විෂය ධාරාව පිළිබඳව විෂය ඒකක පිළිබඳව සඳහන් කරන්නට මත්තේ අපේ මහාචාර්යතුමා සඳහන් කළ පරිදි මේ විෂයේ වැදගත්කම පිළිබඳව කෙටියෙන් අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාත් ගිහි ශිෂ්‍යයන් දැනුවත් කිරීම අපේ වගකීමක්. ආරම්භයේ ඉඳලම මෙම අධ්‍යයනාංශය පිහිටුවීම ඇත්තටම ඉතාමත්ම දූරදර්ශී ක්‍රියාවක් හැටියට සංකල්පයක් හැටියට අපි කල්පනා කරනවා. ඒක වර්තමානයේ වඩාත් පැහැදිලිව පේනවා ලෝකේ විශේෂයෙන් යුරෝපයේ කේන්ද්‍ර කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී මේ රටවල මේ සමය අධ්‍යයනය කියන එක සමය විවිධ ආගම් පිළිබඳ ඉගෙන ගැනීම කියන එක ප්‍රමුඛ විෂයක් හැටියට ඇතුළත් කරලා තිබෙනවා. ඒ කියන්නේ සෑම පාසල් විෂයමාලාවකම විවිධ ආගම් ලෝකයේ පවතින ඒ ආගම් පිළිබඳ අධ්‍යයනය අනිවාර්ය කොටසක් හැටියට විෂය ඒකකයක් හැටියට ඉගෙන ගැනීමට නිර්දේශ කරලා තිබුණා. දැනට මේ දේවල් ඒ විෂය ඒකකවලට සම්බන්ධ ඉගැන්වීම් න්‍යායාත්මක පෙරවන් සරණයි හාන්දරෝ. හෙලෝ හාන්දරුව ඇහෙනවා අඩුයිනේ. ඇහෙනවා අඩුයි.
දැන් පැහැදිලිද? ඒත් ඇහෙනවා අඩුයි. නම් මොකක් හරි ගැටලුවක් ඇති ඔබගේ මම අපේ හාමුදුරුවෝ මෙහෙට පැහැදිලිව ඇහෙනවා. දැන් ඇහෙනවා අපේ හාමුදුරුවනේ. මම සඳහන් කරමින් ආවේ න්‍යායාත්මක විෂය ඒකක ඉගැන්වීම කරනවා වගේම ඒ රටවල ප්‍රායෝගික පුහුණු වීම පවා නිර්දේශ කරලා ඒ සඳහා යොමු වෙලා තියෙනවා යොමු කරලා තියෙනවා විවිධ ආගමික පූජ්‍ය පක්ෂයන් ඒ ආයතනවලට විශේෂයෙන් පාසල් විෂයමාලාව ඉගැන්වීම් කෙරෙන අවස්ථාවල ප්‍රායෝගික පුහුණු වීම සඳහා පවා හැඳවන අවස්ථා අපි දකිනවා. මම මේකෙන් සඳහන් කළේ මේ විෂයේ තියෙන උපයෝගීතාවය අවශ්‍යතාවය වර්තමාන සමාජය තුළ වඩාත් උග්‍රව දැනෙනවා. අපේ රටේ විශේෂයෙන් අපි මූලික ආගම හැටියට බුදුදහම සලකනවා බෞද්ධ දර්ශනය පිළිගනු ලබනවා. නමුත් වෙනත් ආගම් කිහිපයක් අපේ රටෙත් පවතිනවා. ඒ ආගම් අදහන අය ඉන්නවා. ඒ අන්‍යෝන්‍ය මේ බලාපොරොත්තු වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන්ගේ ආගමික ඉගැන්වීම් පිළිබඳ ඒ ආගමික මූලික ඉගැන්වීම් පිළිබඳ අවබෝධයක් සෑම දෙනා තුළම ඇති කිරීම. දැන් මම දන්නවනම් මගේ ආගමට අමතරව නැත්නම් බුදුදහමට අමතරව අනිකුත් ආගම් ඒතරේ ආගමික මූලික ඉගැන්වීම් පිළිබඳ බරපතල ගැටලු සංවාද ඇතිවන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ සම්ප්‍රදායන් තුල තියෙන මූලික ඉගැන්වීම් මොනවද කියලා. අපි සමහරලාට යම් ගැටුම් ඇති කරගන්නේ නොදැනුවත් භාවය නිසා කියන එකයි පෙනිය. ඒ නිසා විෂය ඉගෙන ගැනීම පිළිබඳ නැත්නම් විෂය ඉගැන්වීම පිළිබඳ ලොකු උනන්දුවක් සමාජය තුළ පවතිනවා. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක මේ වන තෙක්ම සමය අධ්‍යයනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් වෙනම ඉගැන්වීම ඒකකයක් වත් පිහිටුවල නැහැ. නිසා අපේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ විශේෂ අවධානය යොමු කරලා ආරම්භයේ ඉඳලම මෙම විෂය ඉගැන්වීම සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටුවලා තිබෙනවා. මෙම විෂය සාමාන්‍ය වේදී උපාධි ශාස්ත්‍රවේදී උපාධියක් හැටියට වගේම ගෞරවෝපාධිත ගැනීමට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන් සිංහල මාධ්‍ය වගේම ඉංග්‍රීසි මාධ්‍ය කියන මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා ශිෂ්‍යයන්. විශේෂයෙන් විදේශ ශිෂ්‍යයන් විශේෂ උනන්දුවක් දක්වනවා සමය අධ්‍යයනය සහ තුලනාත්මක දර්ශන අධ්‍යයනාංශයේ විෂයන් හැදෑරීම සඳහා. අපේ විෂය මාලාව පිළිබඳව මම ඉතා කෙටියෙන් යමක් සඳහන් කළ යුතු වෙනවා. පළවෙනි වසරේ අපි ඉගැන්වීම් සඳහා සමය අධ්‍යයන ප්‍රවේශය කියලා විෂය පත්‍රයක් පළවෙනි සමාසිකය සඳහා ඉදිරිපත් කරනවා. ඒ වගේම දෙවෙනි සමාසිකයේදී සමය අධ්‍යයනෙහි න්‍යායාත්මක ප්‍රවේශය කියලා පත්‍රයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම දෙවන වසරේ විශේෂ වේදී ගෞරවෝපාධියක් හැටියට කරනවා නම් වසර 4ක් පුරා මෙම විෂය ධාරාව ඉගෙනීමට අධ්‍යයනය කිරීමට අවස්ථාව තිබෙනවා. එහිදී දෙවන වසරේ විෂය පත්‍ර 7ක් ඉගෙනීම් කටයුතු කරනවා. බටහිර ආගම්, ඒ වගේම දේවධර්ම වාදය හැඳින්වීම, විද්‍යාව හා ආගම, නිර්දේශිත බටහිර ආගමික මූලාශ්‍රය, ඒ වගේම පෙරදිග ආගම්, නවාගම් හා විකල්පීය ආගම්, ඒ වගේම ආගම පිළිබඳ දර්ශනය කියන මේ විෂය පත්‍ර අපි හඳුන්වලා දීලා තිබෙනවා දෙවන වසර ශිෂ්‍යයන් සඳහා. ඒ වගේම දෙවන වසර අධ්‍යයන කටයුතු සිදු කරන ශිෂ්‍යයන් සඳහා අපි ඉදිරිපත් කරනවා විෂය පත්‍රයේත් 7ක් ඉදිරිපත් කරනවා. ආගම හා නූතන ලෝකය, ආගම පිළිබඳ මනෝවිද්‍යාව, නිර්දේශිත පෙරදිග ආගමික මූලාශ්‍රය, ඒ වගේම ආගම හා සමකාලීන ගැටලු, ආගම පිළිබඳ සමාජ විද්‍යාව, ගෝත්‍රික ආගම්,
සහ ආගම සහ ජනශ්‍රුති විද්‍යාව කියන මේ විෂය පත්‍ර ඉගැන්වීම් කරනවා. ඒ වගේම ගෞරවෝපාධියක් හැටියට යනකොට මේ 4 වෙනි වසරේ ශිෂ්‍යයන් සඳහා විෂය පත්‍ර 8ක් තියෙනවා නිබන්ධනයක් සමග ආගම පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය, පරිේශන ක්‍රමවේදය, බටහිර දර්ශනය පිළිබඳ හැඳින්වීම, ශාස්ත්‍රීය සමය අධ්‍යයනයේ ඓතිහාසික ප්‍රවේශය, සමයාන්තර අධ්‍යයනයේ ක්‍රමවේද අධ්‍යයනය, ආගම සහ ආචාර ධර්ම, පශ්චාත් නූතනවාදය සහ ආගම, තාර්කික චින්තනය කියන මේ විෂය පත්‍ර 8 ඇතුළුව නිබන්ධනයක් ස්වාධීන නිබන්ධනයක් ඉදිරිපත් කරන්නට ඕනෑ සිව්වන වසරේ ගෞරවෝපාධි හදාරන ශිෂ්‍යයන් විසින්. මෙම විෂය පත්‍ර තුලින් සමස්ත ලෝක ආගම් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ ලෝකයේ තියෙන සියලුම ආගම් ඇදහිලි විශ්වාස දර්ශනවාද පිළිබඳ මෙම විෂය පත්‍ර තුලින් අපි පූර්ණ දැනුමක් අවබෝධයක් ලබා දීමට කටයුතු කරනවා. බටහිර සහ පෙරදිග වශයෙන් මූලික වශයෙන් මේ ඉගැන්වීම් ප්‍රවේදගත වෙනවා. බටහිර ගත්තාම බටහිර ආගම් රාශියක් තිබෙනවා. විශේෂයෙන් යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් කියන ආගම් ඇතුළුව ඒ ප්‍රධාන ආගම් ඒ වගේම පෙරදිග වශයෙන් ගත්තාම විශාල ප්‍රමාණයක් පෙරදිග ආගම් තියෙනවා. ඉන්දියාව සහ චීනයේ ආශ්‍රිත ආගම් මේ කියන ආගමික ඉගැන්වීම් පිළිබඳව. ඒ වගේම අපි බටහිර බිහි වුණු අපි මෙම විෂය පත්‍ර තුලින් ආවරණය කරනවා බටහිර ආගම් පමණක් නෙමෙයි බටහිර දර්ශන. බටහිර දර්ශනවල මූලික ඉගැන්වීම් නැත්නම් බටහිර දර්ශනයේ මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද විශේෂයෙන් අපි සඳහන් පෙන්වලා දෙන්නට ඕනේ පෙරදිග ආගම් සහ දර්ශන අපිට එකිනෙකට වෙන් කරගන්න බැරි තරමට බද්ධ වෙලා තියෙන බවක් පේනවා ආගම සහ දර්ශනය කියන එක. නිසා මේ දෙක එකට යා යුතු වෙනවා දාර්ශනික ඉගැන්වීම් සහ ආගමික ඉගැන්වීම් කියන එක. නිසා තමයි මේ දාර්ශනික පද්ධති පිළිබඳ ඉගෙනීමටත් සාකච්ඡා කිරීමටත් අවධානය යොමු කරන්නේ මෙම දෙපාර්තමේන්තුවේ විෂය පත්‍ර මගින්. ඒ වගේම බටහිර ගත්තාම බටහිර ආගම කියන එක දර්ශනය කියන එක ආගමට වඩා බර වෙලා තිබෙන්නේ විද්‍යාවට. බටහිර දර්ශනය ආරම්භයේ ඉඳලා බොහෝ දුරට අතරින් පතර සම්බන්ධතා තිබෙනවා. නමුත් බොහෝ දුරට සම්බන්ධ වෙන්නේ විද්‍යාත්මක චින්තනයත් එක්ක. ආගම කියන එක ටිකක් බැහැර වෙනවා දාර්ශනික පද්ධතිත් එක්ක. සමහර වෙලාවට ගැටෙන අවස්ථා තියෙනවා. නමුත් දර්ශන ඉතිහාසයේ ගත්තාම මධ්‍යතන යුගයේ කියන යුගයේ බොහෝ දුරට තියෙන්නේ ආගම හා එකට ගිය ගමනක් හැටියටයි දර්ශනය හඳුන්වන්නේ. ඒ නිසා විද්‍යාව පිළිබඳවත් බටහිර විද්‍යාව පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා මෙම විෂය පත්‍රවලදී. ඒ නිසාමයි අපි ඇතුළත් ඉන්නේ විද්‍යාව හා ආගම කියන විෂය පත්‍රය තවත් ඒට ආනුසංගික සාකච්ඡා පැවැත්වෙනවා අනිකුත් පත්‍රවලදී. එක පත්‍රයක් විශේෂ වශයෙන්ම දක්වලා තිබෙනවා විද්‍යාව සහ ආගම කියලා. ඒතර මේ තුලින් දැනුම් පද්ධති කියන්නේ අපේ දාර්ශනික සහ ආගමික දැනුම් පද්ධති ආවරණය වෙන ආකාරයට සකස් වෙලා තිබෙනවා විෂය පත්‍ර මේ සියලු දේවල් වලින්. ඒ වගේම මෙම විෂය ඉගෙනීම තුළ න්‍යාය මේ කියන කරුණු අපි සාකච්ඡා කරනවා වගේම විශේෂයෙන් ගෞරවෝපාධියක් හැටියට හදාරන ශිෂ්‍යයන් වර්තමාන මේ වන විටත් අපේ අධ්‍යනාංශයේ ගෞරවෝපාධි හදාරන ශිෂ්‍යයන් ඉන්නවා. ඒ අයට ලොකු අවස්ථා තියෙනවා ප්‍රායෝගික පැත්තට යොමු වෙලා මේ ශේෂ්ත්‍ර අධ්‍යයන වගේ දේවල් තුලින් වෙනත් ආගම් පිළිබඳ අධ්‍යයනය කරන්නට. එපමණක් නෙමෙයි මේ ශාස්ත්‍රවේදී උපාධි පිළිබඳව මම සඳහන් කළේ මෙම විෂය පශ්චාත් උපාධි දක්වා සංවර්ධනය කරන්නට අවශ්‍ය පසුබිම මෙම විශ්වවිද්‍යාලය තුල ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසා ජීවිතයට අපි මෙම අධ්‍යයන
ශේෂ්ත්‍රය තුළින් අපිට සමාජයට අපි ඉදිරිපත් කරන විද්‍යාර්ථීන් සමාජ හිතකාමී ඒ වගේම අන්‍ය ආගමික මත දරන්නට පුළුවන් ඉවසන්නට පුළුවන් අන්‍ය ආගමික මත සමග සුහද ගනුදෙනු කරන්නට පුළුවන් පිරිසක් බවට පත් කිරීමේ පසුබිම මේ විෂය ධාරාව තුළින් අපි සම්පාදනය කළ තියෙනවා කියන එක සිහිපත් කරන්නට ඕනේ. මීට වඩා දිගට මම ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. මෙම විශේෂයෙන් පළමු වසර ශිෂ්‍යයන් හැටියට ඔබ වහන්සේලා සහ මේ ගිහි ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ අයට අනිකුත් වසරවල විෂය පත්‍රවලට වඩා විශේෂයෙන් තෝරා ගැනීම කරන්නටත් පහසු වෙන නිසා විෂය තෝරා ගැනීමටත් පහසු වන නිසා අපි අදහස් කළා පළමු වසරට අදාළ විෂය පත්‍ර දෙක පළමු සමාසිකයට සහ දෙවන සමාසිකයට අදාළ විෂය පත්‍ර දෙක කෙටි හැඳින්වීමක් සිද්ධ කරන්නට ඒ හැඳින්වීම මම ආරාධනා කරනවා මේ වෙලාවේ අපේ අධ්‍යයන අංශයේ ආධුනික කතිකාචාර්ය චරිත් ප්‍රියදර්ශන කතිකාචාර්යතුමාට ඒ පිළිබඳ හැඳින්වීම මෙතෙන් සිට සිදු කරන හැටියට කිසියම් ගැටලුවක් මේ විෂය හා සම්බන්ධව මේ සාකච්ඡාව අවසානයේ පවතිනවා නම් ඔබ කාට ඒ පිළිබඳව විමසීමට අවස්ථාව තිබෙනවා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. විශේෂයෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ති ලංකෝන් මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හෝමාගම ධම්මානන්ද හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ අධ්‍යයන අංශයේ අනිකුත් සියලුම ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අනිකුත් අංශාධිපති හාමුදුරන් වහන්සේලා සහ ආචාර්ය මණ්ඩලයේ මහත්මීන් හාමුදුරන් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන පළමු වසරේ හාමුදුරන් අධ්‍යයන කටයුතු හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින හාමුදුරන් වහන්සේලා, ඒ වගේම ශිෂ්‍යයන් සියලු දෙනාගේම අවසරයි. මම චරිත් ප්‍රියදර්ශන. ඒකට අපි මේ විෂය පිළිබඳව දීර්ඝව දැන් පීඨාධිපතිතුමා මහාචාර්ය සමන්ති ලංකෝන් මැතිතුමාත් ඒ වගේම අංශාධිපති හාමුදුරන් වහන්සේ මේ විෂයෙහි තියෙන මූලික ස්වභාවයන් පිළිබඳව ඒ වගේම මේ විෂය වැදගත්කම් පිළිබඳව හඳුන්වා දීමක් කරන්නට යෙදුණා. එතකොට ඒ ආශ්‍රයෙන් අපිට දැන් ඔබ මේ විෂය හදාරීමට පළමු වසරේදී අපේක්ෂා කරන්නේ නම් එතකොට මොන වගේ විෂය පරාජයක්ද ඒ තුළට අන්තර්ගත වෙලා තියෙන්නේ? ඒ වගේම මේ සමය අධ්‍යයනය කියන විෂයෙහි ස්වභාවය මොන වගේද කියන කාරණය ඒ පළමු වසරට අදාළ විෂය පත්‍ර දෙක ඇසුරින් පැහැදිලි කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය කියන විෂය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පවතින අනිකුත් බෞද්ධ අධ්‍යයන පීඨයට ඈත් විෂයක්. එතකොට විෂයන් තෝරා ගැනීමේදී මේ විෂය හැදෑරීමට අපේක්ෂා කරනවා නම් ඒකට පළමු වසර පළමු සමාසිකය සහ දෙවන සමාසිකය කියලා සමාසික දෙකක් පවතිනවා. එතකොට මේ පළමු වසර පළමු සමාසිකයට අයත් විෂය පත්‍රය තමයි සමය අධ්‍යයන ප්‍රවේශය කියලා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒතර සමය අධ්‍යයන ප්‍රවේශය කියන විෂය පත්‍රය යටතේ මූලික වශයෙන් මේ සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය කියන විෂයෙහි ස්වභාවය පිළිබඳව සහ ඊට අදාළ මූලික ප්‍රවේශයක් පිළිබඳව හැදෑරීමක් කිරීමට අවශ්‍ය කරුණු අන්තර්ගත කරලා තියෙනවා. විශේෂයෙන්ම ආගම පිළිබඳව දැන් අපේ අංශාධිපති හාමුදුරන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම ඒ පැහැදිලි කරපු කරුණු වලට අනුව අපිට මේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමේ වැදගත්කම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ අපි ජීවත් වෙන සමාජයේහි නැත්නම් අපේ ගෝලීය සමාජය තුළ පවතින ආගමික පසුබිම් පිළිබඳව අපිට හඳුනා ගන්න පුළුවන්. විවිධ ආගම් පවතිනවා කියලා අපි දකිනවා. ඒකෝර මේ ආගම් පිළිබඳව හැදෑරීමට මූලික වශයෙන්ම අපිට දැන් ඔය සියලුම බුදුදහම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, අනිකුත් හින්දු, තාවෝ, කන්ෆියුසියස් වගේ පවතින ලෝකාගමික පසුබිම් පිළිබඳව හැදෑරීම සහ ඒ ආගමික පසුබිම් අන්තර්ගත වෙන්නේ මේ ආගම කියන විෂය යටතේ. එතකොට අපිට ආගම කියන විෂය පොදු තේමාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ ආගම කියන්නේ කුමක්ද? එතකොට
ආගමෙහි ස්වභාවය මොකක්ද කියන එක අපි මුලින්ම පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙනවා. අර කියන ලෝක ආගම් පිළිබඳවත් එතකොට ඒ ආගම් නැත්නම් ආගමික පසුබිම් වලට අදාළව පවතින අනිකුත් විශේෂ ශ්‍රේෂ්ඨයන් පිළිබඳවත් අධ්‍යයනයට මත් වෙනවා. ඒතකොට විශේෂයෙන්ම දැන් පළමු වසර පළමු සමාසිකයට අයත් වෙලා තියෙන ඇතුළත් වෙලා තියෙන මේ සමයද්දින ප්‍රවේශය කියන විෂය පත්‍රයේ යටතේ ආගම යනු කුමක්ද කියන එක පැහැදිලි කරගැනීමක් සිද්ධ කරන පළමු මාතෘකාව විදියට. ඒතර මාතෘකා 10ක් අන්තර්ගත වෙනවා ඒ විෂය නිර්දේශය තුළ. ඒතර අපි දන්නවා ආගම කියන කාරණේ අපි හිතන් ඉන්නවා අපි හැම කෙනෙක්ම දැන් ජෝන් බෝකර් වගේ අය සඳහන් කළ තියෙන විදියට කෙනෙකු අපෙන් අහනකම් අපි හිතන් ඉන්නවා ආගම ගැන අපි දන්නවා කියලා. නමුත් ආගම කියන්නේ මොකක්ද කියලා ඔබ ටිකක් ඒ ගැන ගැඹුරින් හිතන්නට පෙළඹේ සහ එහි තියෙන සංකීර්ණ ස්වභාවය අවබෝධ පිළිබඳ යම් වැටහීමක් ලැබේ. එතකොට මේ ආගම කියන්නේ කුමක්ද? එතකොට ආගම පිළිබඳ හැදෑරීම නිර්වචනාශ්‍රයෙන් එතකොට ආගමෙහි පිළිබඳව ඉදිරිපත් වෙලා තිබෙන විවිධ විද්වත් මත ආශ්‍රයෙන් සහ අනිකුත් ප්‍රවේශයන් ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ආගම් වර්ගීකරණය අපේ අංශාධිපති හාමුදුරන් වහන්සේ පැහැදිලි කළා බටහිර ආගම් සහ පෙරදිග ආගම් කියලා තියෙනවා. ඒ වගේම දේවවාදී ආගම් සහ දේවවාදී ආගම් කියලා තියෙනවා නේද? ඒ වගේ ආගමෙහි විවිධ වර්ගීකරණයන් පවතිනවා. එතකොට මේ බොහොම නව දැනුමක් විදිහට අපට අත්පත් කරගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ හැදෑරීම් සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමය අධ්‍යයනයේ විශේෂ ස්වභාවය සහ විශේෂ පතය පිළිබඳව. එතකොට ඒ තිබෙන අර සමය අධ්‍යයනය කියන ආගම පිළිබඳ විෂය හැදෑරීම තුළ පවතින අර විවිධ ආගමික සංස්ථාවන් ලෝක ආගම් පිළිබඳ හැදෑරීම, ඒ වගේම ආගම් පිළිබඳ සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, විද්‍යාත්මක ප්‍රවේශයන් තුළ වැනි විවිධ ප්‍රවේශයන් අන්තර්ගත වෙලා තියෙනවා මේ සමය අධ්‍යයනය කියන විෂයට. එතකොට මේ දේවල් විෂය පතේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජය තුළ ආගමෙහි කාර්යභාරය. දැන් අපි නූතන පසුබිම පිළිබඳව දකිනකොට ලාංකීය සමාජය තුළත් අපිට දකින්න පුළුවන් මේ ආගම සමාජීය කාරණාන එක්ක ඍජු සම්බන්ධතාවය බොහොම සංවේදීතාවයක් දක්වනවා කියලා. ඒකවල අන්න ඒ වගේ පවතින පසුබිම් වල ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමටත් ඒකට ඒ දේවල් තුළ ආගම පැවතිය යුතු ආගමෙහි කාර්යභාරය තේරුම් ගැනීමටත් අපිට හැකියාවක් ලැබෙනවා. ඒකම තමයි ආගමික අධ්‍යයනයේහි වැදගත්කම. මම හිතන්නේ මේ පිළිබඳවත් කලින් පැහැදිලි කරන්නට යෙදුණා. ඒකට ආගම් අධ්‍යයනයේහි වැදගත්කම තමයි එතකොට අපිට මේ ලෝකේ ආගම කියන දේ ඇත්තටම මානව ඉතිහාසය තුළ මානව මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන අපූර්ව නිමැවුමක්. ඇත්තටම මානව චින්තනයේහි අපූර්ව නිමැවුමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිමැවුමෙහි ස්වභාවයන් විවිධ ආකාරයෙන් පවතිනවා කියන එක පැහැදිලියි. බුදුදහම විදිහට වෙන්න පුළුවන්, හින්දු දහම විදිහට, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, යුදෙව් ආගම කියන විවිධ ආගමික ප්‍රවේශ සංස්ථාවන් ආශ්‍රයෙන් අපිට ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන්. ඒකට මේ දේවල් තුළ තියෙන වැදගත්කම්, වටිනාකම් අපි අපේ ආගම් පිළිබඳව හදාරනවා වගේම අනිකුත් ආගමික සංස්ථාවන් පිළිබඳව සහ ඒ ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් කියන එක මෙහිදී පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආගමෙහි ඉතිහාසය පිළිබඳව. ඒකට ආගම එහි නූතන පසුබිම අපිට දකින්න පුළුවන්. ඒ වගේම ආගමෙහි ආරම්භක අවදීන් පිළිබඳව. ඒකට ආගම කියන දේ මානව සමාජය තුළ නිර්මාණය වුණේ කොහොමද? එතකොට ඒ ස්වභාවයන් මොන වගේද? ඒ වගේම ආගම පිළිබඳ ආගමෙහි තියෙන විෂය කියන්නේ පරිණාමීය විකාශනීය ලක්ෂණ මොන වගේද? එතකොට පුරාණ ආගමික පසුබිම් එතකොට ඒ වගේම දැන් අපි උදාහරණයක් විදිහට වෛදික ආගමික පසුබිම් වගේ ඉඳලා කොහොමද මේ නූතන ආගමික පසුබිම් දක්වා ඉන්දියානු ආගම විකාශනය වෙලා තියෙනවා වගේ මේ සියලුම ආගමික පද්ධතීන්ට අයත් පසුබිම් පිළිබඳව ඓතිහාසික පසුබිම් පිළිබඳව හැදෑරීමක් කරන්න පුළුවන් මේ විෂය පත්‍රය යටතේ. ඒ වගේම තමයි ආගමේ සම්භවය පිළිබඳව පවතින න්‍යායන් පිළිබඳව හැදෑරීමක් කරන්න පුළුවන්. ඒකට ඒ න්‍යායන් ඉදිරිපත් වෙලා තියෙන විවිධ ප්‍රවේශයන් තියෙනවා. සමාජ විද්‍යාත්මකව, දාර්ශනික සහ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන්. ඒතර මේ ප්‍රවේශයන් ආශ්‍රයෙන් අපිට ආගමෙහි සම්භවය පිළිබඳව සහ ඒ ආගම සම්භවය වීමට බලපාන ලද මූලික හේතුන් පිළිබඳව මානව අවශ්‍යතාවන් පිළිබඳ ස්වභාවයන් අධ්‍යයනය කරන්නට පුළුවන් න්‍යායාත්මක පසුබිමක් යටතේ. ඒතර මුල් කාලීන ආගම් සහ ඒවාෙහි ස්වභාවයන් පිළිබඳව හැදෑරීම අපි දන්නවා දැන් නූතනයේ අපි අධ්‍යයනය කරන අපිට හඳුනා ගන්න තියෙන සංස්ථාමය ආගම් බුදුදහම, හින්දු දහම වගේ ජනප්‍රිය ආගමික පසුබිම්. ඒකට මේ සංස්ථාමය ආගම් වලට එහා ගියපු ඒ ආගම් වල ඉතිහාසයට අයත් වෙන කොටසක් තියෙනවා. ඒකට මුල් කාලීන ආගම් කියලා. ඒකට ආගමේ ආරම්භය සහ මේ කාල සීමාවන් අතරතුර නූතන පසුබිම අතරතුර පවතින මේ ඓතිහාසික පසුබිම් සහ මුල් කාලීන ගෝත්‍රික ආගමික පසුබිම්. එතකොට අනිකුත්
ස්වාභාවික වස්තු වන්දනයන් මේ වගේ ගොඩක් දේවල් මේ තුළට අන්තර්ගත වෙනවා. මෙන්න මේ දේවල් පිළිබඳව හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අභිචාර පුද පූජා විධි ඔය කියන මේ විවිධ ආගම් මේ අභිචාර පුද පූජා විධි කොහොමද සමාජය තුළ නිර්මාණය වෙන්නේ? එතකොට මේ දේවල් තුළ පවතින මූලික ස්වභාවයන් මොනවා වගේද? මේ දේවල් තුළින් මිනිස්සු අපේක්ෂා කරන දේවල් සහ ඒ ආගමික පසුබිම් තුළ අන්තර්ගත වෙලා තියෙන මූලික ලක්ෂණයන් සහ අපි මේ දේවල් අර්ථීවරණය කරගන්න නැත්නම් මේ දේවල් අධ්‍යයනය කරන්නට අපි පෙළඹිය යුත්තේ මොන වගේ කුමන ආකාරයකටද සහ එහිදී අපි අනුගමනය කළ යුතු ශාස්ත්‍රීය ප්‍රවේශයන් මොනවද කියන දේ පිළිබඳව දල හඳුනා ගැනීමක් මෙහිදී කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් පළමු සමාසිකයට අයත් විෂය පත්‍රය පිළිබඳව ඔය විදිහට අපිට මේ අන්තර්ගතය පිළිබඳව හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. මෙහිදී අර මම මුලින් පැහැදිලි කළා වගේ ආගමේ ස්වභාවය සහ ආගම තුළ පවතින මේ ආගමික කාර්යභාරය ආගමෙහි තියෙන ලක්ෂණ අධ්‍යයනය කිරීමට අවශ්‍ය මූලික ප්‍රවේශයක් මේ තුලින් සපයන බව අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පළමු වසර දෙවන සමාසික පරීක්ෂණයට දෙවන සමාසිකයට අදාළව පවතින විෂය පත්‍රය පිළිබඳව ඊළඟට හඳුන්වා දෙන්න පුළුවන්. දෙවන සමාසිකය තමයි ඔබට හදාරන්න ඕන මේ විෂය පවතින සමයද්දින විෂය විදියට සමයද්දිනේ න්‍යායාත්මක ප්‍රවේශය පෙන්වලා දෙන්න පුළුවන්. ඒතකොට මේ සමයද්දින න්‍යායාත්මක ප්‍රවේශය තුළ අපි අර මුල් අධීරයේදී ආගම සමයද්දින ප්‍රවේශයක් නැත්නම් ආගම් අධ්‍යයන ප්‍රවේශය පිළිබඳ දැනුමක් නැත්නම් අධ්‍යයනයක් කරන්නට යෙදුණා. ඒතකොට ඒ දැනුමත් පාදක කොටගෙන ඉදිරියේදී මේ විෂය අධ්‍යයනය කිරීමට අවශ්‍ය මූලික දැනුම සකසා ගැනීමට අවශ්‍ය පසුබිම මේ තුලින් සමයද්දින න්‍යායාත්මක ප්‍රවේශය තුලින් ඔබට හදාරන්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම ප්‍රධානම මාතෘකා කිහිපයක් තියෙනවා ආගම සහ වෙනත් විෂයන් නැත්නම් ආගම සහ විද්‍යාව, ආගම සහ දර්ශනය, ආගම සහ මනෝවිද්‍යාව, ආගම සහ සමාජ විද්‍යාව වගේ විෂයන් පිළිබඳව විශේෂ හැදෑරීමක් කරන්න පුළුවන්. මේ විෂයන් තුලින් කොහොමද මේ න්‍යායාත්මක ප්‍රවේශයන් තුලින් නැත්නම් විද්‍යාව, මනෝවිද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව වගේ විෂයන් වල සමාජ විද්‍යාඥයින් සහ ඔවුන් විසින් ඉදිරිපත් කළ න්‍යායයන් තුලින් ආගම පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? එතකොට ඒ පසුබිම් වල ස්වභාවය මොන වගේද කියන එක පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ආගමික සම්ප්‍රදායන් පිළිබඳව. ඉන්දියානු ආගම්, ඉන්දියානු මහද්වීපයේ මූලික කොටගෙන ගොඩනැගිලා තියෙන ආගම් පවතිනවා. බුදු දහම, ජෛන දහම, හින්දු දහම වගේ සීක් ආගම් වගේ ආගම්, මේ වගේම බටහිර ආගම් විදියට ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් වගේ ආගමික පසුබිම් හඳුනා ගන්න පුළුවන්. ඒතකොට බටහිර සහ මැද පෙරදිග ආගම් කොටසට අපි ආගම් ටික ඇතුළත් කරනවා. ඒ වගේම ඈත පෙරදිග ආගම්, චීනයේ තියෙන කන්ෆියුසියස් ආගම, තාවෝ ආගම් වගේ ආගම් පිළිබඳ හැදෑරීමක් කරන්න පුළුවන්. ඒතකොට මේ විවිධ ආගමික සම්ප්‍රදායන් පිළිබඳව මෙහිදී විශේෂ අවබෝධයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ආගමෙහි විශ්වීය ස්වභාවය පිළිබඳව නැත්නම් ආගමෙහි තිබෙන විශ්වීයත්වය, ආගමෙහි ප්‍රධාන ලක්ෂණ, ආගමෙහි දිශානතීන්, ආගමෙහි කාර්යභාරය වගේ දේවල්. ඒතකොට මේ ආගම කියන විෂය දැන් අපි විවිධ ආගමික සංස්ථාවන් පවතිනවා කියලා අපිට දකින්න පුළුවන්. නමුත් මේ ආගමික සංස්ථාවන්ගේ පැවැත්ම තුළ පවතින විශ්වීය ස්වභාවය මොන වගේද කියන එක නැත්නම් මේ පොදු බව කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ ආගම සහ නූතන ලෝකය පිළිබඳව එතකොට නූතන සමාජයත් එක්ක මේ ආගම කියන දේ සම්බන්ධ වෙන්නේ කොහොමද නැත්නම් ආගම් අධ්‍යයනය කියන විෂය සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව හැදෑරීමක් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඒ යටතේ අපි නූතනත්වය, අනාගමික ප්‍රශ්නය, ඒ වගේම නූතන ආගම්වල ස්වභාවය, පුරාණ ආගම්වල නූතන ස්වභාවයන් කියන කොටස් සාකච්ඡාවට ලක් කරනවා. එතකොට අපි දන්නවා අනාගමික ප්‍රශ්නය වගේ දේවල්, ඒ වගේම ඔය තියෙන නූතන ආගමික ප්‍රවණතාවයන් පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මේ ආකාරයට සමයද්දිනය හා තුලනාත්මක දර්ශනය කියන විෂයට අදාළව පළමු වසරෙහි පළමු සමාසිකය සහ දෙවන සමාසිකයට ඇතුළත් වන විෂය පත්‍රයන් දෙක පිළිබඳව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ අන්තර්ගතය බොහොම උනන්දුවෙන් සහ උත්තේජනයෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. මොකද නව දැනුමක් අත්පත් කරගන්න පුළුවන් විෂයක් විදියට මේ තුල අන්තර්ගතය තුලින් ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ප්‍රදර්ශන මහත්මයා. මේ කාලේ අපිට විනාඩි 4ක කාලයක් තියෙනවා සම්බන්ධ වෙලා ඉන්න කිසියම් ශිෂ්‍යෙකුට කිසියම් ගැටලුවක් තියෙනවා ඒ ගැන සාකච්ඡා කරන්නට අපි මේ අවස්ථාවේ ඉද අවකාශ දෙනවා. කාටවත් ප්‍රශ්නයක් නැති බව පැහැදිලි වෙන්නේ පේන්නේ මම තව කෙටි පැහැදිලි කිරීමක් කරලා අපේ අධ්‍යනාංශයේ හඳුන්වා දීම අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මොකටද ආගම කියලා. මොකද ලෝකේ ජනගහනය අරගෙන බැලුවාම ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් කිසිම ආගමක් අදහන් නැති අය ලෝක ජනගහනය ගත්තාම සෑහෙන ප්‍රමාණයක් ඊට සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා ආගම් අදහන් නැති අය. ඒතර කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොකටද ආගම් ඉගෙන ගන්න? ඇත්තටම ආගම් අධ්‍යයනය කිරීමේ ආගම් ඉගෙන ගැනීමේ සහ ආගමික ආගම් ඇදහිීමේ මූලික අරමුණ වෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම. ආගමේ මූලික අරමුණ මේකයි. සමාජයේ සදාචාර සම්පන්න සමාජයක් කිරීම තමයි ආගමේ ප්‍රධානම අරමුණ. එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් එතකොට ඔය ආගම් අදහන් නැති ප්‍රතිශතයක් ඉන්නවා කියලා මම සඳහන් කළා. ඒ අය සදාචාරවත් නැද්ද කියලා. ඇත්තටම සදාචාර සම්පන්නයි. ආගමකට ඍජුවම ආගමකට සම්බන්ධව ආගමක් අදහන් නැති වුණාට ඒ අය වක්‍රව හෝ ආගමික චින්තනය ආගමික ඉගැන්වීම් තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා. ඒක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ස්වයං විනය කියලා. ස්වයං විනයක් තියෙනවා. ඒ ස්වයං විනය තුළ ඒ සදාචාර සම්පන්න බව සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. ඇතැම් සමාජ තියෙනවා ඇතැම් මිනිසුන් සමාජ ජීවත් වෙනවා කිසිදු ආගමකට සම්බන්ධ නැහැ කිසිම ආගමක් අදහන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් ඊටාම හොඳ මිනිසුන් හැටියට සමාජයේ මේ මිනිසුන් ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්නේ ඍජුව නොතිබුණත් ඍජුව සම්බන්ධ නැති වුණත් වක්‍රාකාරව හෝ මේ ලෝකයේ පවතින ආගමික ඉගැන්වීම් වල මඟ පෙන්වීම නැත්නම් නොදැනුවත් හෝ ආගමික ඉගැන්වීම් තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක. ඒකට අපි මුලින් සඳහන් කළා වගේ ස්වයං විනය කියලා අපි ඒක හඳුන්වනවා. ඒ නිසා ආගමක් තුලින් සමාජය සදාචාර සම්පන්න කරනවා. ඒක රාජ්‍යයකට තියෙන රාජ්‍යයක් පාලනය කරන නැත්නම් රාජ්‍යයක් මැනවින් සමාජයේ ඉදිරියට පවත්වා යන්න මහා විශාල පිටු බලයක් ලබා දෙන ශේෂ්ත්‍රයක් හැටියටයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ. නිසා මිනිසාගේ ආරම්භයේ ඉඳලා මිනිසා සමාජ සත්වයක හැටියට ජීවත් වෙනට ආරම්භ කරපු අවස්ථාවේ ඉඳලා ආගමික ඉගැන්වීම් සමාජය තුළ ක්‍රියාත්මක වෙලා පවතිනවා. ඒ නිසා ආගම් ඉගෙනීම සහ ආගමික පසුබිමක් තුළ කටයුතු කිරීම සමාජයක් යහපත් සමාජයක් බවට පත් කර ගන්නට බෙහෙවින් උපකාර වන බව සිහිපත් කරමින් සමයාධ්‍යනාංශයේ සමයාධ්‍යන විෂයක් ශේෂ්ත්‍රය සහ සමයාධ්‍යනාංශය හඳුන්වා දීමේ කටයුතු අපි මේන් සමාප්ත කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. පීඨාධිපතිතුමා හොඳයි බොහොමත්ම ස්තුතියි අපේ හාමුදුරුවෝ. ඒ සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනයේ අධ්‍යයනාංශය හඳුන්වා දීම සිදු කළේ සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනයේ අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හෝමාගම ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ඇත්තට උන්වහන්සේ අවසානයේ සඳහන් කරපු කාරණා පිළිබඳව අපේ නවක සිසුන්ගේ අවධානය යොමු වෙනවා ඇති. මොකද මේ ආගම කියන විෂය කොච්චර පුළුල් වූවක්ද, ඒ වගේම ආගම කියන විෂය විශ්වවිද්‍යාලීය මට්ටමින් කොයි විදිහට අපට හදාරන්නට පුළුවන්ද, ඒක වැදගත්කම පිළිබඳවත් උන්වහන්සේ සඳහන් කරා. විශේෂයෙන්ම සමකාලීන යුගයේ ආගම අවභාවිත කිරීම නිසා ඇතිවීලා තියෙන ගැටලු සම්බන්ධයෙන් ඇත්තටම ආගමක් අපට අවශ්‍යයි කියන කාරණය පිළිබඳවත් අපි ඉතාමත්ම ගැඹුරින් සලකා බලන්නට ඕන. මම හිතන්නේ ඊළඟට අපට තියෙන්නේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය හඳුන්වා දීම. සද්ධානන්ද හඳුර ඉන්නවා නේද? සද්ධානන්ද හඳුර? ඔව් සර් ඉන්නවා. පුරාවිද්‍යා අධ්‍යයනාංශය කියන්නේ ඉතාමත්ම වැදගත් අධ්‍යයනාංශයක්. ඇත්තටම අපේ පහුගිය වසරවලද බැලුවත් වැඩියෙන්ම ශිෂ්‍ය ආකර්ෂණය දිනාගත්තු අධ්‍යයනාංශයක් විදිහට අපට පුරාවිද්‍යා අධ්‍යයනාංශය හඳුන්වන්නට පුළුවන්. එම අධ්‍යයනාංශයේ වර්තමාන අංශාධිපතිත්වය දරන්නේ අපේ විශ්වවිද්‍යාලයේම පුරාවිද්‍යාව විශේෂ ගෞරව උපාධිය කරලා අපේ විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙස පත් වෙලා දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු විදිහට කටයුතු කරන බැරගම සද්ධානන්ද හාමුදුරුවෝ අතරම අපට ආඩම්බරයක් උන්වහන්සේ මේ විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයෙකු ලෙස පුරාවිද්‍යාව හදාරලා වර්තමානයේ අංශාධිපතිත්වය දැරීම. ඒ වගේම උන්වහන්සේට ලොකු දැක්මක් තියෙනවා අපේ අධ්‍යයනාංශය පුරාවිද්‍යා අධ්‍යයනාංශය අනිකුත් විශ්වවිද්‍යාලවල තියෙන පුරාවිද්‍යා අධ්‍යයනාංශයත් එක්ක තනකාරීව කටයුතු කරමින් පර්යේෂණ පැත්තෙන් ඉදිරියට යන්නට උන්වහන්සේගේ ලොකු උනන්දුවක් තිබෙනවා. ඉතින් අපේ විශ්වවිද්‍යාලයේ ආරම්භයේදී ඇත්තටම පුරාවිද්‍යාව විෂයක් විදිහට තිබුණේ නැහැ. බෞද්ධ කලා ශිල්ප කියන මාතෘකාව යටතේ විෂය ඒකකයක් විදිහට තිබුණා. ඊට පස්සේ තමයි පුරාවිද්‍යාව අධ්‍යයනාංශයක් විදිහට ආරම්භ වෙන්නේ. ලංකාවේ මං හිතන්නේ 99%ක්ම ගත්තොත් පුරාවිද්‍යාත්මක ස්ථාන ඒවා ඔක්කොම බෞද්ධ. ඒ නිසා බෞද්ධ උරුමය, බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා මේ විශ්වවිද්‍යාලයට එන ස්වාමින් වහන්සේලාට ඒ වගේම දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒකත් අපේ හිතේ දරාගෙනම මේ විෂය පිළිබඳව හඳුන්වා දීමටත් ආචාර්ය මණ්ඩලය පිළිබඳව හඳුන්වා දීමටත් මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බැරගම සද්ධානන්ද හාමුදුරුවන්ට ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන නිසා. පළමුවෙන්ම හැම දිනාටම සුබ දහවලක් වේවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මැතිතුමාත් එවැගේම අපේ බෞද්ධ අධ්‍යයන පීඨයේ ස්ථාපිත සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශන අධ්‍යයනාංශයේ වර්තමාන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හෝමාගම ධම්මානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. එවැගේම 2020-21 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා සිටින ගෞරවනීය හාමුදුරන් වහන්සේ එවැගේම අපේ දාබර ශිෂ්‍ය දරුවනි මා පළමුවෙන්ම කැමති ඔබ හැමදෙනාටම සුබ පතන්න විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයට පැමිණිලා සම්බන්ධ වෙලා උපාධිය හදාරීම සඳහා අවස්ථාවක් ලැබිච්ච ඔබ හැමදෙනාටම පළමුවෙන්ම මා සුබ පතනවා ඔබගේ අනාගතය සුබ සිද්ධිය යහපත අධ්‍යයන පැත්තෙන් සාර්ථක කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන්නට කියලා. ඒ වගේම මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මට පැවරිලා තියෙන්නේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය ස්ථාපිත කරලා තියෙන පුරාවිද්‍යා අධ්‍යයනාංශයත් ඒ වගේම පුරාවිද්‍යා විෂය පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නට. එතනදී ඇත්තටම මම බලාපොරොත්තු වන්නේ නැහැ මේ අවස්ථාවේදී පුරාවිද්‍යා විෂයක් ශාස්ත්‍රය සම්බන්ධව එහෙම නැත්නම් විෂය නිර්දේශය
පළමු වසරේ සිට සිව්වන වසර දක්වා වූ විෂය නිර්දේශය පිළිබඳව වෙන වෙනම හඳුන්වා දීමක් සිද්ධ කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම මගේ අවධානය යොමු කරන්නේ අපේ අධ්‍යයනාංශයේ ව්‍යුහය ආචාර මණ්ඩලය සම්බන්ධව ඔබට හඳුන්වා දීම සඳහා ඒ වගේම තමයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වන භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට එවැගේම බෞද්ධ සමාජ සංස්කෘතියකින් සම්බන්ධ වෙන සිසු දරුවෙක් හැටියට විශ්වවිද්‍යාලයට පැමිණිලා ඔබ ඇයි පුරාවිද්‍යාව කියන විෂයක් ශාස්ත්‍රය හැදෑරිය යුතු වන්නේ ඇයිද කියන කාරණාව පැහැදිලි කිරීමත් එවැගේම තමයි පුරාවිද්‍යාව සම්බන්ධව දැනුමෙන් පරිපූර්ණ පුද්ගලයෙකු බිහි කිරීම සඳහා වූ ක්‍රියාවලිය තුළදී අපගේ සූදානම කොහොමද කියන කාරණාව පැහැදිලි කිරීම සඳහා තමයි මා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ. එතෙදී විශේෂයෙන්ම අපේ පීඨාධිපතිතුමා සිහිපත් කරා අධ්‍යයනාංශයේ වර්තමාන අංශාධිපති හැටියට මම කටයුතු කරනවා. ඊට අමතරව මා සමග අපේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් 4 දෙනෙක් ස්ථිර ආචාර්යවරුන් 4 දෙනෙක් වෙනුවට සම්බන්ධ වෙලා ඉන්නවා. එතනදී සිහිපත් කරන්නට ඕන මහාචාර්ය යමුනා හේරත් මහත්මිය, ඒ වගේම මහාචාර්ය සස්නි අමරසේකර මහත්මිය කියන මැඩම්ලා දෙන්නෙක් අපේ අධ්‍යයනාංශයේ මේ වෙන විට කටයුතු කරනවා. විශේෂයෙන්ම මහාචාර්ය යමුනා හේරත් මහත්මිය බෞද්ධ කලාව වාස්තු විද්‍යාව සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වන රුචිකත්වයක් දක්වන මහාචාර්යවරියක්. ඒ වගේම තමයි මහාචාර්ය සස්නි අමරසේකර මහත්මිය වර්තමානයේ මීට පෙර අංශාධිපති හැටියට කටයුතු කරපු ආචාර්යතුමිය. ඒ වගේම තමයි අපේ අධ්‍යයනාංශයට ආචාර්ය ඉසංක මල්සිරි මහත්මයා සම්බන්ධ වෙලා සිටිනවා. මෙන්න මේ කියන එතුමාත් ගත්තට පස්සේ මම හිතන්නේ පුරාවිද්‍යාව ඉතිහාසය සම්බන්ධව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් සමහර විට ආචාර්ය ඉසංක මල්සිරි මහත්මයා කියන චරිතය ඔබ මේ වෙන විටත් හඳුනාගෙන ඇති. විශේෂයෙන්ම මේ දවස්වල බෞද්ධ නාලිකාවේ විකාශයට පත්වන උරුම යාත්‍රා, ඒ වගේම මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසය, මේ වංශ කතාව වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රාමාණික සම්පත්දායකයෙකු හැටියට එතුමා කටයුතු කරනවා. මෙන්න මේ කියන ආචාර මණ්ඩලය සැදුම්ලත් කණ්ඩායමක් තමයි ප්‍රධාන වශයෙන් අපේ අධ්‍යයනාංශයේ ස්ථිර ආචාර්යවරුන් හැටියට කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ වෙනුවට අපි කටයුතු සාකච්ඡා කරගෙන යනවා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව විශේෂවේදී හදාරපු අපගේ ශිෂ්‍යයන් තවදුරටත් අපේ අධ්‍යයනාංශයට සම්බන්ධ කරමින් අධ්‍යයන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හෝ වැඩසටහනක් අපි මේ වෙනුවට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී කැමති ඔබගේ අවධානය යොමු කරන්න ඇයි ඔබ මම කලින් කිව්වා වගේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා පුරාවිද්‍යාව කියන විෂය සාමාන්‍ය වේදී හෝ විශේෂවේදී උපාධිය හැටියට ඔබ ඇයි හැදෑරිය යුත්තේ කියන කාරණාව. ඒතර මේ කාරණාව ගත්තට පස්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුටත් ඒ වගේම අපේ ගිහි ශිෂ්‍ය දරුවෙකුටත් පොදු කාරණාවක් හැටියට තමයි අපට සලකන්නට පුළුවන් වෙන්නේ. ඒතර මේ කාරණාව මම කැමති ප්‍රධාන කාරණා දෙකකින් මාතෘකා දෙකකින් ඔබට පැහැදිලි කරන්න. එකක් තමයි විශේෂයෙන්ම පුරාවිද්‍යාව ඉතිහාසය කියන විෂයන් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියටත් ඒ වගේම ගිහි දරුවෙක් හැටියටත් වර්තමාන සමාජයේ හැදෑරීම අධ්‍යයනය කිරීම මම හිතනවා සමාජීය අවශ්‍යතාවයක් කියලා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා ඇති, ඔබට දැනෙනවා ඇති, ඔබට අවබෝධයක් ඇති. අපි දන්නවා වර්තමානයේ තුල ඇහෙන්නේ නැහැ ප්‍රහාරණේ. ඇහෙන්නද? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ. දැන් හරි හඳුරන්නේ ඇහෙනවා. ජීවන්ත මිස් දැන් ඇහෙන්නේ නැහැ අඳුර. පැතින් වගේ ඇහෙන්නේ හඳුරන්නේ ආපහු. අපිටත් පැහැදිලි අපේ හඳුනේ කැඩි කැඩි ඇහෙන්නේ.
අපිට පැහැදිලිව ඇහෙනවා හැබැයි. ජීවන්ත මිස් දැන් එනවද? දැන් එහෙනම් හඳුනනවා. ඔව්. හරි. එතකොට මම පැහැදිලි කළේ මොකද? මම මේක ෂෙයා කරන්නේ. presentation එකේ නෑ. sounds okay. ඔයාලට එනවද? එහෙනම් අපේ අර එහෙනම් ඇහෙනවා. කළේ ඇයි අපි ඔබ පුරාවිද්‍යාව කියන විෂය හැදෑරිය යුත්තේ ඇයි කියන කාරණාව පිළිබඳව. එතනදී සිහිපත් කරන්නට ඕන අපි දන්නවා මා මේ කාරණාව දකින්නේ වර්තමාන සමාජ අවශ්‍යතාවක් හැටියට. මොකද හේතුව අපිට මාධ්‍යයෙන් නිතරම ඇහෙන වචනයක් තමයි බෞද්ධ උරුමය රට ජාති ආගම ආරක්ෂා කරගන්නට ඕන කියලා. ඒ වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙළ ගැසෙන්නට ඕන කියලා නිරන්තරයෙන්ම අපිට අහන්නට දකින්නට ලැබෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ වගේම අපි දකිනවා ඒ සම්බන්ධව උනන්දු වන ඒ සම්බන්ධව මූලිකත්වය ගන්න භික්ෂුන් වහන්සේලාත් ලංකාවේ බොහෝ අය ඉන්නවා. හැබැයි අපිට තේරෙන දේ තමයි අපි මේක අධ්‍යයනය කරාට පස්සේ අපිට තේරෙනවා ඒ සම්බන්ධව පෙළ ගැසෙන උනන්දුවක් දක්වන බහුතර අයට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ කියන්නේ පුරාවිද්‍යාව පිළිබඳව හෝ බෞද්ධ උරුමය පිළිබඳව හෝ එහෙම නැත්නම් ලංකාවේ ඉතිහාසය ශාස්ත්‍රීය ඉතිහාසය සම්බන්ධව පවතිනා වූ දැනුම ඊටාම අල්පයි. ඒක එක පැත්තක්. එතකොට අපිට පේනවා ලංකාවේ අපේ ඉතිහාසය අපේ පුරාවිද්‍යාව බෞද්ධ උරුමය සම්බන්ධව අවබෝධයක් තියෙන භික්ෂුන් වහන්සේලාගේ ඒ වගේම තමයි අවබෝධයක් තියෙන අපේ ගිහි දරුවන්ගේ අඩුවීමක් ක්ෂයවීමක් තියෙනවා කියන. ඒ කියන්නේ කප්පාදුවක් තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් කාරණාව තමයි දැන් අපි දන්නවා පොදුවේ අපි සියලු දෙනාම දන්න කාරණාවක් තමයි ලංකාවේ අපේ පීඨාධිපතිතුමත් ඒ ගැන සිහිපත් කරා ලංකාවේ මේ දක්වා තියෙනා වූ පුරාවිද්‍යාත්මක ස්මාරක සංදර්භ සංකීර්ණ සියල්ලම පොදුවේ ගත්තට පස්සේ ඒවායෙන් 99%ක්ම තියෙන්නේ බෞද්ධ උරුමය. බෞද්ධ උරුමය බෞද්ධ ස්මාරක බෞද්ධ සංදර්භවල තමයි මේ 99%ක්ම පුරාවිද්‍යාත්මක ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි අද පුරාවිද්‍යාව කියලා සංකල්පීය වශයෙන් විෂයක් හැටියට අපි අධ්‍යයනය කරාට අපි රාමුගත කරාට මේ හැමදේම ගත්තට පස්සේ පොදුවේ ගත්තට පස්සේ මෙතන තියෙන්නේ බෞද්ධ උරුමය. ඒ කියන්නේ අපේ උරුමය. එතකොට බෞද්ධ උරුමය නම් මේ තියෙන්නේ අපේ උරුමය නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒවායේ පැවැත්ම ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම යුතුයකම පැවරෙන්නේ වෙන කාටවත් නොවේ අපටම. එතකොට මේ කියන්නා වූ බෞද්ධ උරුමේ අනන්‍යතාවය පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා එහෙම නැත්නම් මේ කියන උරුමය සංරක්ෂණය කිරීම සඳහා වන ක්‍රියාවලියට බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියටත් ඒ වගේම බෞද්ධ ශිෂ්‍යයෙක් හැටියටත් සම්බන්ධ වෙන්නට අවශ්‍යයි නම් ඒ වගේම අපි සම්බන්ධ විය යුතු නම් අනිවාර්යයෙන්ම අපිට සිදු වෙනවා මේ පිළිබඳ දැනුමක් ලබා ගන්නට. ඒක නිසා මම ගත්තට පස්සේ මේ පුරාවිද්‍යාව කියන විෂය හැදෑරීමේදී මම දකින්නේ අපි සමාජීය වශයෙන් වැදගත්ම යුතුයකමක් හා වගකීමක් ඉෂ්ට කිරීමක් හැටියට තමයි මා මෙය ඇත්තටම සලකන්නේ. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි සිහිපත් කළ යුතු වෙනවා අපි දන්නවා අපි කේවලව ගත්තොත් ඒ කියන්නේ අපි යම්කිසි විෂයක් හෝ එහෙම නැත්නම් අපි යම්කිසි පාඨමාලාවක් හැදෑරීමේදී අපි ඒ පිළිබඳව උනන්දුවක් දක්වන එහෙම නැත්නම් රුචිකත්වයක් දක්වන කාරණා කිහිපයක් තියෙනවා. ඒකේ වැදගත්ම කාරණාව තමයි අපි කවුරු මොන දේ කිව්වත් අපි හිතන්නේ අපි පළවෙනි හිතන අපි ගැන. මම ගැන. මම ගැන හිතනවා සහ මගේ පෞල් සංස්ථාව ගැන. එහෙම නැත්නම් මගේ පන්සල ගැන. එහෙම නැත්නම් මගේ පෞද්ගලික කාරණා. මේ හැම දෙයක් ගැනම අපි
හිතනවා සාමාන්‍ය මූලික වශයෙන්. එතකොට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා පුරාවිද්‍යාව විශේෂවේදී උපාධියක් හෝ සාමාන්‍ය වේදී උපාධියක් හදාරන ශිෂ්‍යයෙකුට පවතින කේවල වාසි මොනවාද? ඒක කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියන කාරණාවත් මම කැමතියි මේ අවස්ථාවේදී පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරන්න මම ගන්නේ උදාහරණයක් හැටියට මාවමයි. ඒ කියන්නේ මම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඔබ මට මතකයි දැන් ඔබ ඊයේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පිළිගැනීමේ උත්සවයට සම්බන්ධ වුණා. ඒ වගේ මගේ සම්බන්ධ වීම මම අපේ සම්බන්ධ වීම සිද්ධ වුණේ 2008-2011 අධ්‍යයන වර්ෂවල බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා විශේෂවේදී උපාධියක් හැදෑරුව පුරාවිද්‍යාව. එතකොට ඒ උපාධිය හදාරලා මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන්නේ උපාධිය හිමි කරගන්න 2011 දෙසැම්බර් මාසේ. මට මතක හැටියට දෙසැම්බර් මාසේ 28 වෙනිදා. දෙසැම්බර් මාසේ 28 වෙනිදා උපාධිය සම්පූර්ණ කරලා මට හැකියාව ලැබෙනවා අපි කියන්නේ උපාධිය මේ උපාධි සහතිකයක් ලබා ගැනීමට පළමුවෙන් 2012 ජනවාරි මාසයේ මුල් සතියේ ඉඳලා මධ්‍යම සංස්කෘතික අරමුදලට සම්බන්ධ වෙලා පුරාවිද්‍යා නිලධාරියෙක් හැටියට රැකියාවක් එහෙම නැත්නම් පුහුණු තනතුරකටපත් වෙන්න. ඒ කියන්නේ ඒක මම හිතන්නේ අමතර වාසියක්. ඒ කියන්නේ මම කියන්නේ අනිත් අය අධ්‍යයන වංශ අනිත් විෂයන් කරන අයට ඒ අවස්ථාව නැහැ කියන එක නෙමෙයි. ඒතර පුරාවිද්‍යාව හැදෑරීමේ තුල මා ලැබපු පෞද්ගලික අත්දැකීම් මේක. ඊට පස්සේදී ඒ තනතුරේ අවුරුද්දක් විතර වෘත්තීය වශයෙන් දායක පුහුණුව ලබනකොට අභ්‍යාසලාභී පත්වීම් ඔබ දන්නවා රජයෙන් ගැසට් කරනවා. ඒ පත්වීම් හරහා සම්බන්ධ වුණාට පස්සේදී අනිත් විෂයන් සම්බන්ධව ගත්තට පස්සේදී පුරාවිද්‍යා විෂය හදාරපු අයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනියුක්ත කළ රැකියාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ස්ථීර රැකියාව. ඒ කියන්නේ තාම කෙටි කාලෙකින් 2012 වෙනකොට ඔය කියන කාරණා දෙකම සම්පූර්ණ වුණා. ඊට පස්සේ නැවතත් 2014 වර්ෂයේ වෙනකොට මට අවස්ථාව ලැබුණා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේම පුරාවිද්‍යා අධ්‍යයන අංශයට සම්බන්ධ වෙලා ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්න. එතකොට මම මෙතනින් කියන්න උත්සාහ ගත්තේ පුරාවිද්‍යාව කියන විෂය හැදෑරීම තුලදී මා ලැබපු පෞද්ගලික වාසිය. ඒ කියන්නේ මම අද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අංශාධිපති කෙනෙක් හැටියට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. එතනින් මම අදහස් කරන්නේ මේ පුරාවිද්‍යාව කරන සියලු දෙනාටම ආචාර්යවරු වෙන්න අවස්ථාව තියෙනවා කියනවා නෙමෙයි. දක්ෂ උත්සාහ කරන හැම කෙනාටම අවස්ථාව මේ පුරාවිද්‍යා අධ්‍යයනාංශ විතරක් නෙමෙයි අතරම සියලුම අධ්‍යයනාංශවල අද මේ වෙන විට අවස්ථාව ලබා දීලා තියෙනවා. පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ පුරාවිද්‍යා උපාධිය හදාරන පළමු පෙළ සාමාර්ථයක් ලබන්නා වූ ශිෂ්‍යයන්ට මේ අවස්ථාව මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒක එක පැත්තක්. ඒ වගේම තමයි ඊටාම පහසුවෙන් පුරාවිද්‍යාව හැදෑරුවට පස්සේදී රජයේ අභ්‍යාසලාභී පත්වීමක් ලැබෙන තෙක් රැඳී නොසිට අපිට අවස්ථාවක් තියෙනවා, විශේෂ හැකියාවක් තියෙනවා, විශේෂ අවකාශයක් තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සම්බන්ධ වෙලා පුරාවිද්‍යා නිලධාරියෙක් හැටියට රටට සේවය කරන්න සහ පෞද්ගලිකව කිසි වියතමක් එහෙම නැත්නම් ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක විෂයක් හැටියට අපිට තියෙන විෂය හදාරන අපේ ශිෂ්‍යයන්ට තියෙන අමතර වාසියක් හැටියට සලකන්නට පුළුවන්. ඒ වගේම තමයි මම මෙතනදී ඊළඟ කාරණාව හැටියට සිහිපත් කරන්නට කැමතියි. මේ පුරාවිද්‍යාව කියන විෂය ඔබට ලබා දීම සඳහා ඔබව පුරාවිද්‍යාඥයෙක් හැටියට බිහි කිරීම සඳහා අධ්‍යයනාංශයේ කාර්යභාරය එහෙම නැත්නම් අධ්‍යයනාංශයේ ආචාර්යවරුන්ගේ මැදහත් වීම කාර්යභාරය අපගේ සූදානම කොහොමද කියන කාරණාව ගැන ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට දැන් අපි මම කලින් කිව්වා පුරාවිද්‍යාව කියලා කියන්නේ ඇත්තටම පන්ති කාමරයකට එහෙම නැත්නම් බිත්ති 4කට සීමා වෙච්ච කොටු වෙච්ච විෂයක් නෙවෙයි. ඒතර පුරාවිද්‍යාව කියලා කියන්නේ හැම වෙලෙම ප්‍රායෝගික විෂයක්. අපි එළියට ගිහිල්ලා කැලේට ගිහිල්ලා සයිට් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් පුරාවිද්‍යා ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථාන ගවේෂණය කරලා ඒ ස්ථාන හඳුනාගෙන කැණීම් වලට සම්බන්ධ වෙලා සංරක්ෂණ වල එහෙම නැත්නම් නඩත්තු ක්‍රියාවලියට සම්බන්ධ වෙලා
ප්‍රායෝගිකව සිදු කරන ක්‍රියාවලියක් හැටියට තමයි අපි පුරාවිද්‍යාව දකින්නේ. එතකොට මෙන්න මේ ප්‍රායෝගික විෂය ඔබට ලබා දෙමින් ඉතාමත්ම සාර්ථක පුරාවිද්‍යාඥයෙක් බිහි කිරීම සඳහා වූ ක්‍රියාවලියක් අපි මේ වන විට සැලසුම් කරලා තියෙනවා. මේ සැලසුම් කරන ක්‍රියාවලිය තුළදී අපි බලාපොරොත්තු වෙනවා පළමු වසරේදී ඔබව පුරාවිද්‍යාව පිළිබඳව හැඳින්වීමක් ලබා දෙන්නට. පුරාවිද්‍යාව පිළිබඳව යම්කිසි අපි කියනවා වාචිකව යම්කිසි ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේදී මේ ප්‍රායෝගික විෂයේ ක්‍රියාකාරකම් සම්පූර්ණ කේන්ද්‍රගත වෙන්නේ ශාස්ත්‍රය හරහා. එතනදී පුරාවිද්‍යා ගවේෂණවලට, ඒ වගේම රසායනාගාර පුහුණුවලට, ඊට පස්සේදී ශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවලට වගේ දේවල් වලට යොමු කරලා ඒ තුළින් ලබා ගන්නා වූ ප්‍රායෝගික පුහුණුව තුලදී තමයි අපි පුරාවිද්‍යාඥයෙක් බිහි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට විශේෂයෙන්ම අපේ අධ්‍යයන ක්‍රියාවලිය තුලදී බහුල වශයෙන්ම සිදු වෙන්නේ අන්නේ කියනා වූ ප්‍රායෝගික ක්‍රියාවලිය සඳහා අවස්ථාව දීලා මූලිකත්වය ලබා දීලා තමයි අපි අධ්‍යයන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඊට අමතරව ගත්තට පස්සේදී අපි මේ වන විට ඔබගේ දැනුම සඳහා ඔබට පුරාවිද්‍යාව පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා විශේෂයෙන්ම අපේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපතිතුමා, ඒ වගේම මේ කවුද අපේ හිටපු අංශාධිපති කටයුතු කරපු සස්නි අමරසේකර මහත්මිය, ඒ වගේම ගෞරවනීය මහෝපාධ්‍යයන් වහන්සේලා එකතු වෙලා මේ වෙන විට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඔයාලට ඇහෙනවද? මේ වෙන විට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයට කේන්ද්‍රගතව කෞතුකාගාරයක්, පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරයක් ආරම්භ කරලා තියෙනවා. එතකොට මේ ශික්ෂණ කෞතුකාගාරය වලින් පිහිටවීමෙන් බලාපොරොත්තු වන්නේ පුරාවිද්‍යා උපාධිය හදාරන ශිෂ්‍ය ප්‍රජාවට ඒ පිළිබඳව ප්‍රායෝගික පුහුණු, රසායනාගාර පුහුණු ලබා දීම මූලික කරගෙන තමයි ඒ ශික්ෂණ කෞතුකාගාරය ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන් අපි දන්නවා බෞද්ධ උරුමයක් සමග, බෞද්ධ පුරාවිද්‍යාව සමග බෞද්ධ අපි කියන්නේ මූලාශ්‍ර සම්ප්‍රදායන් තුළ වැදගත්ම මූලාශ්‍රය හැටියට අපිට ගන්නට පුළුවන් වෙන්නේ පුස්කොළ ලේඛන. ඒතර මේ පුස්කොළ ලේඛන අධ්‍යයනය කරමින් පුස්කොළ ලේඛන සංරක්ෂණය කිරීම සඳහා අපි අධ්‍යයන ඒකකයක් ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සියල්ලක්ම අපි සැලසුම් කරලා තිබෙන්නේ ඔබ වෙනුවෙන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට පැමිණෙන ඔබව විශේෂවේදී උපාධිය, ඒ වගේම සාමාන්‍ය වේදී උපාධිය හදාරන ශිෂ්‍යයා තුළ පුරාවිද්‍යා ශික්ෂණය පිළිබඳව වූ ප්‍රායෝගික දැනුම ශික්ෂණයක් ඇති කිරීම සඳහා තමයි අපි මේ විදියට අපේ අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලය එකතු වෙලා කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මම අවසාන වශයෙන් කැමති සිහිපත් කරන්න මේ විෂය හැදෑරීමේදී සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇති පුරාවිද්‍යා විෂය හැදෑරීම සඳහා ඉතිහාසය සම්බන්ධව අවබෝධයක් අවශ්‍යද කියන කාරණාව. ඇත්තටම මේ විෂය අපි හදලා තියෙන්නේ, විෂය නිර්දේශය සකස් කරලා තියෙන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට පැමිණෙන ඕනෑම විෂයක් හදාරලා පැමිණෙන ශිෂ්‍යයාට එය ඉතාමත්ම පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිදි ආකර්ෂණය කර ගැනීමේ හැකිවන පරිදි තමයි අපි විෂය නිර්දේශය සකස් කරලා තියෙන්නේ. එම නිසා ඉතිහාසය එහෙම නැත්නම් වෙනත් විශේෂ විෂයක් තමන් කැමති ඕනෑම විෂයක් කරලා මේ සඳහා හදාරීමේ අවස්ථාව තියෙනවා කියන එක සිහිපත් කර යුතු වෙනවා. ඒ වගේම සාමාන්‍ය වේදී උපාධිය හැටියටත්, ඒ වගේම විශේෂ වේදී උපාධිය හැටියටත් හදාරීමේ හැකියාව තියෙනවා කියන කාරණාව මා මෙහිදී සිහිපත් කරන්නට කැමතියි. මම මීට වඩා කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ අවස්ථාවට ඔබව ඔන්ලයින් සම්බන්ධ වෙන නිසා අපේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් සම්බන්ධ කරගත්තේ නැහැ. මම කලින් කිව්වා වගේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය, ඒ වගේම මහාචාර්ය සස්නි අමරසේකර මහත්මිය, ඒ වගේම ආචාර්ය සංක මල්සිරි මහත්මයා,
ඔබට දැනුමෙන් පෝෂණය කිරීම සඳහා පුරාවිද්‍යාව සම්බන්ධව දැනුම ලබා දීම සඳහා අපේ අධ්‍යයනාංශයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා 19 වෙනිදා ඉඳලා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණාට පස්සේ ඒ ආචාර්යවරුන් හමු වෙලා සාකච්ඡා කරලා ඒ පිළිබඳව විෂය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේදී සිහිපත් කර යුතු වෙනවා විශේෂයෙන්ම පහුගිය කාලේ විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2016-17 වර්ෂවල පැවතිච්ච අපි සමහරට ඔයාලට තාම මේ ගැන අවබෝධයක් නැහැ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණවල හොඳම පර්යේෂණ පත්‍රිකාවට හොඳම පර්යේෂකයාට හිමි සහතිකය ලබා ගැනීම සඳහා කුසලානය ලබා ගැනීම සඳහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව උපාධිය හදාරපු ශිෂ්‍යයන්ට හැකිය වුණා කියන කාරණාව මම මෙහිදී සිහිපත් කරනවා. එතනදී මම අදහස් කරන්නේ මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පැවැත්ම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අනාගතය තීරණය වෙන්නේ ඔබ තුල ඔබ මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඔබ දක්වන්නා වූ ශක්තිතාවය තුළින් ඔබේ හැකියාව තුළින් ඔබත් ඔබේ ජීවිතය ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්නවා වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඒ වගේම තවත් පිරිසකට ඒ සඳහා අවස්ථාව සලසා දීම සඳහා ඔබට දායක වීමේ හැකියාව තිබෙනවා කියන කාරණාව මා මේ මොහොතේ සිහිපත් කරනවා. අවසාන වශයෙන් මා ඊ타මත්ම ඔබට මම කලින් මුලින් ප්‍රකාශ කරා මම ඊටම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ සඳහා සම්බන්ධ වෙලා සිටින ඔබ හැමදෙනාටම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා කුමන හෝ විෂයක් පුරාවිද්‍යාව හෝ වේවා බෞද්ධ දර්ශනය බෞද්ධ සංස්කෘතිය සමය අධ්‍යයනය පාලි සංස්කෘත කුමන හෝ විෂයක් හැදෑරුවත් ඔබ මතක තබා ගත යුතු ප්‍රධානම කාරණාව තමයි ඔබ මේ විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ මූලිකම කාරණාව තමයි අධ්‍යයන ක්‍රියාවලිය. එතනදී අදහස් කරන්නේ අපි අනිත් බාහිර ක්‍රියාකාරකම් වලට මේ සීමා විය යුතුයි කියලා. එතකොට අපි දැනගත යුතු වෙන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා කියලා කියන්නේ අධ්‍යයන ක්‍රියාවලියට මූලිකත්වය ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ඔහු අනිත් කාරණා බාහිර ක්‍රියාකාරකම් සඳහා අවධානය යොමු කළ යුතුයි. මූලික වශයෙන් තමන්ගේ අධ්‍යයන ක්‍රියාවලිය තමන්ගේ අනාගතය තමන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයි කියන කාරණාව මම මේ මොහොතේ සිහිපත් කරමින් මගේ කෙටි හැඳින්වීම මම මෙතනින් අවසන් කරනවා. ඔබට මේ සම්බන්ධව අපේ අධ්‍යයනාංශය සම්බන්ධව හෝ එහෙම නැත්නම් පුරාවිද්‍යා විෂය සම්බන්ධව යම්කිසි දැනගැනීමට කාරණා අවශ්‍ය වේ නම් ඔබට පුළුවන් ඒ සඳහා මේ අවස්ථාව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කාරණාවක් දැනගැනීමට අවශ්‍යතාව තියෙනවා නම් කතා කරන්න පුළුවන්. සද්ධානන්දාඳුර වෙන ආචාර්යවරු කවුරු හරි අදහස් දක්වනවද? එහෙම නෑ සර්. එහෙනම් ප්‍රශ්න ගැටලු නැත්තම් අපි අවසන් කරමු නේද? ඔව් සර්. ඔව්. හොඳයි පුරාවිද්‍යා අධ්‍යයනාංශය සම්බන්ධයෙන් එම අදහස් දක්වනු ලැබුවේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බැරගම සද්ධානන්ද අපේ හාමුදුරුවෝ උන්වහන්සේට බෙහෙවින්ම ස්තුතියි පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් ඔබ සියලු දෙනා දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ජීවන්ත මිස් ඔන්ලයින් ඉන්නවද? ජීවන්ත මිස් ඔව් සර් මම ඉන්නවා. ඔව් ජීවන්ත මිස්ට දැන් පුළුවන්ද පරිගණක එකේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න? පුළුවන්. මාව ඇහෙනවද සර්? ඔව් ඇහෙනවා. ජීවන්ත මිස් ලෑස්ති නේද පරිගණක එකේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න? ඔව් සර්. රෙඩි කරලා තියෙනවා ප්‍රසන්ටේෂන් එක. ජීවන්ත මිස් හරි සර් මම රෙඩි. අපිට පටන් ගන්න පුළුවන්. හොඳයි. බෞද්ධ අධ්‍යයන පීඨය යටතේ පවතින පරිගණක ඒකකය
ඉතාමත්ම වැදගත් ඒකකයක්. ඇත්තට මේ අධ්‍යයනාංශයක් විදිහටම අපි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන පරිගණක ඒකකය මගින්. මේ වගේම තමයි ශිෂ්‍යයින්ගේ පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන දැනුම පුළුල් කිරීම සඳහා පාඨමාලා කිහිපයක් පරිගණක ඒකකයේ මගින් හඳුන්වා දීලා තිබෙනවා. අවාසනාවකට ඇත්තටම අපට පරිගණක ඒකකයේ ආචාර්යවරයෙක් විදිහට සිටින්නේ ජීවන්ති හෙට්ටිආරච්චි කතිකාචාර්යතුමිය පමණයි. අපි ඉදිරියේදී ආචාර්යවරුත් මේ පරිගණක ඒකකයට සම්බන්ධ කරගෙන තොරතුරු තාක්ෂණය පිළිබඳව අපේ සිසුන්ගේ තියෙන දැනුම පුළුල් කිරීමට කටයුතු කරනවා. මොකද විශේෂයෙන්ම බුදුදහම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කිරීමේදී තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම බෙහෙවින්ම ඉවහල් වෙන බව නොරහසක්. ඉතින් මම මේ අවස්ථාවේදී ආරාධනා කරන්න කැමති පරිගණක ඒකක ප්‍රධාන ජීවන්ති හෙට්ටිආරච්චි කතිකාචාර්යතුමියට පරිගණක ඒකකය පිළිබඳව හැඳින්වීමක් සිදු කිරීමටත් ඒ වගේම එම පාඨමාලා එම ඒකකය මගින් ඔබ වෙත පිරිනමනු ලබ පාඨමාලාවන් පිළිබඳව හැඳින්වීමක් කිරීමට. බොහොම ස්තුතියි මහාචාර්ය සමන්ත ඊළඟකෝන් මහත්මයා. අතරම මේ අවස්ථාව ලැබුණ එක ගැන මට හරිම සන්තෝෂයි. මොකද අධ්‍යයනාංශ වලට තම programs introduce කරන්න chance එකක් IT අපේ අතර ඩිග්‍රී කෝස් එකේ සබ්ජෙක්ට් එකක් විදිහට නොතිබුණත් අපිට සහතික පත්‍ර පාඨමාලා සහ උසස් සහතික පත්‍ර පාඨමාලා ඔෆර් කරන කම්පියුටර් ටීචිං යුනිට් එක ගැන පිළිබඳව හැඳින්වීමක් ඔබට ලබා දීමට ලැබීම පිළිබඳව මම දෙවින් සන්තෝෂ වෙනවා. අතරම ඇයි අපිට IT ඉගෙන ගන්න ඕනේ? අපේ ඩිග්‍රී සබ්ජෙක්ට් එකේ IT කියන දේ අනිවාර්ය දෙයක් නෙවෙයි. නමුත් අපේ විශ්වවිද්‍යාලයේ ඔබ සියලු දෙනාටම IT කියන විෂය එහෙම නැත්නම් කම්පියුටර් අපි කියන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන විෂය සහතික පත්‍ර පාඨමාලා විදිහට හැදීමට අවස්ථාව සලසලා තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධ පීඨයේ සමය අධ්‍යයන තුලනාත්මක දර්ශන ඉගෙනීම අධ්‍යයනාංශයේ යටතේ පවතින ගණක ඉගෙනීම් මේකය හදලා තියෙන්නේ ඔයාලට මේ සහතික පත්‍ර පාඨමාලා හදාරීම සඳහා. ඉතින් අපි බලමු ඇයි අපිට IT කියන එක ඕන වෙන්නේ කියලා. මම මේ අපේ කෝස් සඳහනලා දෙන්න කලින් චුටි ඒක මගක් පාද ගන්න. ඇයි අපිට IT කියන එක අවශ්‍ය වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. මිස් කැඩි එහෙනුවේ සරියට පැහැදිලා දැන් කොහොමද එහෙනවද? අපිට පැහැදිලි එහෙනවා මිස්. එහෙම නේද? මේක අපි දන්න ස්ටැටිස්ටික් එකක්. එහෙම නැත්නම් අපි දන්නවා ලිටරසි කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ ලිටරසි එක කීයද කියලා. ලිටරසි කියලා කියන්නේ අපි සාක්ෂරතාවය අපි හරි ආඩම්බරෙන් කියනව නේද? අපේ ලංකාවේ අපි හරි බුද්ධිමත් උගත් අපිට නිදහස් අධ්‍යාපනය හරි ලොකුවට දීලා තියෙනවා අපේ රජෙන්. ඒ වගේම අපේ අතීතයෙන් අපිට නිදහස් අධ්‍යාපනය කියන දෙදී හරිම ආඩම්බරෙන් කියනවා අපේ සාක්ෂරතාවය 91.71ක් ගිය අවුරුද්ද වෙනකොට තිබ්බා කියලා. එහෙම නැත්නම් කියනවා කියලා. හරි? ඒක ගැන අපි හැමෝම සන්තෝෂයිද? හරි අපි උගත් දැන් කැම්පස් එහෙම මේ විශ්වවිද්‍යාලයකට ගෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඒක ගැන හරිම සන්තෝෂයි ආඩම්බරයි. නමුත් මෙතන මම hina මොනකොත් දැම්මා. නමුත් අපිට තියෙන දුක තමයි මොකද්ද දුක? අපේ youth unemployment rate එක මම දේවරුවේ වැඩසටහන සම්බන්ධ වෙලා හිටිය හැම තැනදීම අපි කතා කරන්නේ අපේ රැකියාව වෙළඳපොළ ගැන. අපි විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් එමෙන්න අවුරුදු 3ක් ඉවර වෙලා යනකොට ඉදිරියට එහෙම නැත්නම් අපි සමාජයට යනකොට අපිට ජොබ් එකක් අතේ තියනවාද කියන පිළිබඳව ගැටලුවක් තියෙනවා. 90.7ක් අපි සාක්ෂරතාවයෙන් හිටියට
තිබ්බට අපේ මේ ජොබ් නෑනේ කොහොමද ජොබ් එකක් කවුරු හරි මට ජොබ් එකක් දෙන්න ඕනේ කියන අදහසක් අපේ උපාධිධාරියා තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඇයි මේ ලොකු ගැප් එකක් මේක මොකද්ද මේකට හේතුව කියන එක ගැන හොයාගෙන යද්දී අපි කතා කරනවා R4ක් ගැන. 4R කියලා අපි කතා කරන්නේ සාක්ෂරතාවයේ මනින මිමි මොනවද කියලා. ඒතර ලංකාව 91.7 කියන තැනට එන්න සාක්ෂරතාවයේ මනින්න ප්‍රධාන වශයෙන්ම අපි විදිහට සලකන්නේ මෙන්න මේ R3 R කියන්නේ reading. ඔයාට කියවන්න පුළුවන්ද? එහෙනම් ඔයා සාක්ෂරතාවයෙන් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ අම්ම මොනවා හරි දෙයක් ලියලා තියෙනවා නම් ඔයාට කඩේට ගිහිල්ලා ඒක කියවලා හරි දෙයක් අරගෙන ඉන්න පුළුවන් නම් ඔබ සාක්ෂරතාවයෙන් උසස්. ඒ වගේම writing ඒ අම්මා ලියලා දෙනාගේ මට කොහේ හරි මොනවා හරි දෙයක් ලියන්න පුළුවන් නම් මම සාක්ෂරතාවයෙන් උසස්. ඒ වගේම arithmetic ඒ කඩේට බඩු දෙනකොට ඒ කොලේ ලියන තියෙන බඩු ටික සල්ලි එකතු කරලා ඒක මුදලාලිගෙන් හරියට සල්ලි දීලා ආපහු ඉතුරු ටික අරගන්න පුළුවන් නම් ඒකෙන් මම සාක්ෂරතාවයෙන් ඉහළයි කියන ඔය මිමි තුන එකතු කරගෙන තමයි අපි කියන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ සාක්ෂරතාවයෙන් උසස් කියලා. එතකොට කොහොමද අපේ සාක්ෂරතාවය වැඩි වුණත් අපිට ජොබ් නැති වෙන්නේ? අපිට ජොබ් එකක් ඉල්ලන් යන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා හිතුවාම අනිත් රටවල් වල දියුණු රටවල් අපි තාම ඉන්නේ අපේ තාත්තගේ කාලෙත් අපේ සීයාගේ කාලෙත් අපි දියුණු වෙමින් පවතින අපේ තාත්තගේ කාලෙත් අපි දියුණු වෙමින් පවතින ඒ වගේම දැනුත් අපි දියුණු වෙමින් පවතින රටක්. නමුත් වෙන දියුණු වුණ රටවල් වල සාක්ෂරතාවය 91.7ක් තරම් ලොකු නැත්තේ එයාලා මිනුම් දඬු විදිහට මෙන්න මේ R last R එක කම්පියුටර් කියන එකත් එයාලා ඇතුළත් කරගෙන තියෙන නිසා. එතකොට කම්පියුටර් එක පාවිච්චි කරමින් ඔබට යමක් වැඩක් කරගන්න පුළුවන්කම තියෙනවාද කියන එකත් එයාලට සාක්ෂරතාවයේ මනින මින්මක් විදියට අරගෙන තියෙනවා. ඉතින් ඒ ගැප් එක නිසා අපේ ලංකාව හරියටම මේ මියුම් දඬු 4ත් එක්කම බැලුවොත් තාම ඉන්නේ 30.8. කියන්නේ 30.8ක් කියන ප්‍රමාණයක් තමයි සාක්ෂරතාවය අපේ ලංකාවේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ ස්කිල් ගැප් එක ඇති වෙලා තියෙන්නේ. අපිට මොන හරි වැඩක් කරගන්න ජොබ් නැතිකම ඒ හැම දෙයක්ම ඇවිල්ලා තියෙන අර කම්පියුටර් කියන එකේ අඩුපාඩුව කියන දේ කියලා අපි අඳුරගෙන තියෙනවා. ඒක නිසා අපේ රජයෙන් විවිධ සැලසුම් වෙනවා. කම්පියුටර් කොයි විදිහටද අපි ඉම්ප්‍රූව් කරන්නේ, ශිෂ්‍යයන්ට කොයි විදිහට දෙන්නේ, ටැබ් එකක් දීලා හරි ළමයාට කම්පියුටර් ගන්නලා මේක ගොඩ දාගන්න, හරි සාක්ෂරතාවය වැඩි කරගන්න යාලා ගොඩාක් ප්ලෑන්ස් කරනවා. ඉතින් ඒක නිසා තමයි අපිත් මේ කම්පියුටර් කියන සබ්ජෙක්ට් එක ඉතාමත් වැදගත් විෂයක් විදිහට, අතරම විෂයක් නෙවෙයි, ඔබගේ ජීවිතයට ඒක ආභරණයක් වෙන විදිහට සර්ටිෆිකේට් කෝස් එකක් එහෙම නැත්නම් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක් අපි විශ්වවිද්‍යාලය තුලින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මේ උපාධිය කරගෙන යන ගමන්ම ඔයාට සර්ටිෆිකේට් එකක් අරන් යන්න පුළුවන් නම් ඩිග්‍රී එක ඉවර වෙලා කොහේ හරි ආයතනයකට මෙන්න මට ඩිග්‍රී එකක් තියෙනවා, ඒ වගේම මට IT සර්ටිෆිකේට් එකකුත් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් ඔයාට ජොබ් එකක් එහෙම නැත්නම් රැකියාව වෙනද පොලේ අනිත් අයට සාපේක්ෂව ඉතාමත් හොඳ තැනක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ රීඩින්, රයිටින්, ඇරිත්මැටික් විතරක් නෙවෙයි, මගේ තියෙන අර කම්පියුටර් ස්කිල් එකත්, IT ස්කිල් එකත්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ස්කිල් එකත් කොයි විදිහටද වැඩ කරගන්නේ කියන දේ එක්ක. ඒකට හැම වෙලාවෙම බලන්න ඕනේ අපි ටෙක්නොලොජි එකත් එක්ක අද තියෙන දේ නෙවෙයි අපිට හෙට බලන්න හම්බ වෙන්නේ තාක්ෂණයක ලෝකයේ. ඉතින් ඒක නිසා ඒ දේවල් දියුණු කර ගැනීම සඳහා අපි පරිගණක ඉගෙනීම් මේකකයේ විදිහට ඔබලාට කෝසස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් ඒකනේ අපි කිව්වේ. ඒකට මම ප්‍රශ්නයක් අහනවා. දැන් දන්නවා ඔබ 4R කියන්නේ මොකද්ද? මොකද්ද එතකොට අන්තිම R එක, කම්පියුටර් එක? ඒකත් එක්ක පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. මම IT ලිටරේට්ද? මම කම්පියුටර් ගැන දන්නවද?
ඇයි නැත්තේ මට තියෙනවානේ ස්මාර්ට්ෆෝන් එකක් අපේ පන්සලේ තියෙනවා මේ ඩෙස්ක්ටොප් එකක් ඒකේ වැඩ දන්නේ මම විතරයි ඒ වගේ අයිඩියා එකක් මේ අද ඉන්න ජෙනරේෂන් එකේ එහෙම නැත්නම් මේ අද පරම්පරාවේ තියෙනවා මොකද මම ගත්තොත් ඇත්තටම මම අවුරුදු 20කට කලින් පාවිච්චි කරපු ටෙක්නොලොජි එකයි පාවිච්චි කරපු එන්වයරන්මන්ට් එකයි නෙවෙයි දැන් තියෙන්නේ එතකොට දැන් ඉන්න අපේ ශිෂ්‍යෝ ඉන්නේ තාක්ෂණික ලෝකයේ අපි ඉගෙන ගන්න දේවල් වලට වැඩි දේවල් එයාලා ඉගෙන ගන්නවා කම්පියුටර් ගැන දන්නවා ඉන්ටර්නෙට් ගැන දන්නවා වෙබ්සයිට්ස් ගැන දන්නවා ගොඩාක් අඳුරන දන්නවා මොකද මාව ඇහෙනවද මාව ඇහෙනවද මයික්‍රොෆෝන් අන්මියුට් කරගන්න හරි අපිට කතා කරන්න වෙලාවක් වෙනවා. එතකොට මගේ ගැටලුව තමයි අපි IT සාක්ෂරතාවය මංගාව තියනවාද කියන එක. මම පෙන්නන පුංචි උදාහරණයක් මේ ගෑනු ළමයෙක්. එයාට තියෙනවා මොබයිල් ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් කියමු අපි. ඒ වගේ පේන්නේ. ඒ වගේම එයා පාවිච්චි කරනවා ලැප්ටොප් එකක්. බලන්න එයා කොච්චර ස්මාර්ට්ද එයාට ඩිවයිසස් දෙකක් අතේ තියෙනවා ලැප්ටොප් එකක් තියෙනවා ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා හැබැයි ගැටලුව වෙලා තියෙන්නේ මොකද්ද එයාට සමහරක් වෙලාවට ඉන්ටර්නෙට් නැහැ ඒ වගේ පේන්නේ නේ අපිට ඉන්ටර්නෙට් නැති වුනහම අද හරි ඇඬෙනවාම කන්න බොන්න ඕනෙත් නැහැ අපිට ඉන්ටර්නෙට් තියෙනවා නම් එහෙමනේ කියන්නේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් ඉතින් මේ ළමයාටත් එහෙම තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ළමයාට අපි කියන්න පුළුවන්ද එයා IT ලිටරේට් කියලා. එයාට හැබැයි සල්ලි තියෙනවා, එයාට ෆෝන් තියෙනවා, එයාට ලැප්ටොප් තියෙනවා, එයාට ඔක්කොම තියෙනවා. හැබැයි IT ලිටරේට් කියන්න නම් එයා ගාව ස්කිල් එකක්. හරි? එහෙම නැත්නම් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මේ ෆෝන් එකෙන් කොයි විදිහටද ලැප්ටොප් එකට සම්බන්ධ වෙන්නේ කියලා. ෆෝන් එකේ මට data තියෙනවා, මගේ ලැප්ටොප් එකේ Wi-Fi තියෙනවා. එතකොට මේ දෙක එකිනෙකට සම්බන්ධ කරගෙන මට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් නම් මට ගොඩාක් දේවල් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඇත්තටම මේ ළමයා ගාව ඩිවයිසස් තිබ්බේ නැතුව නෙවෙයි. ඊට ඩිවයිසස් දෙකකුත් තිබ්බා. අපිට නම් එකයි තියෙන්නේ. නමුත් එයා ගාව තිබ්බේ නැහැ කලින් නොලෙජ් එකක්. දැනුමක් එයාගේ ෆෝන් එක එයාගේ ලැප්ටොප් එකට සම්බන්ධ කරගෙන ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න. නමුත් මේ පින්තූරෙදී ඒක ස්මාර්ට් ෆෝන් එක අපි මොකක්ද ඒකට කියන්නේ හොට්ස්පොට් කරගෙන හරි හොට්ස්පොට් දාගෙන ඒකට සම්බන්ධ වෙලා ලැප්ටොප් එකේ ෆෝන් එකේ කරන්න බැරි හැම දෙයක්ම මම ලැප්ටොප් එක මාර්ගෙන් වැඩ කරගන්නවා. ඉතින් පොඩි හිනාවකුත් තියෙනවා. හරි? ඉතින් මේ කියන දෙක තමයි මේකට තමයි අපි කියන්නේ ગેප් එකක් තියෙනවා කියලා. අපේ ශිෂ්‍යයන්ගේ ඒ වගේම තරුණ ප්‍රජාවගේ ඒ වගේම අද ඉස්කෝලවල පවා ඉන්න පොඩි අයට මේ ටෙක්නොලොජි කියන එක ඩිවයිසස් කියන එක දේවල් අපි අමුතුවෙන් ඉගෙනන දේවල් නෙවෙයි. නමුත් ગેප් එක තියෙන්නේ කොතනද? අපේ IT ගැන තියෙන නොදැනුවත්කම. අපි ඒක ගැන හොයාගෙන යන්නේ නැතිකම. මොකද අද ඉගෙන ගන්න දේ නෙවෙයි හෙට තියෙන්නේ. හෙට ඉගෙන ගන්න දේ නෙවෙයි තව අවුරුදු 10කින් තියෙන්නේ. 5කින් තියෙන්නේ. මම කියන්නම් හෙට තියෙන්නේ. හරි? ඉතින් ඒ ස්කිල් ગેප් එක අපිට තියෙනවා. IT ගැන නොදැනුවත්කමක් තියෙනවා. ඒ නිසාම තමයි අපිට අර IT ලිටරේට් කියන එක අනිවාර්යයෙන්ම කරගත යුතු වෙන්නේ. මොකද එහෙම වුණොත් තමයි මට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මම කරන්නේ බෞද්ධ දර්ශනය නම් මම කරන්නේ බෞද්ධ සංස්කෘතිය නම් මම කරන්නේ පුරාවිද්‍යාව නම් මම කරන්නේ සමය අධ්‍යයනය නම් ප්‍රජානායකත්වය නම් ඔය වගේ සබ්ජෙක්ට්ස් නම් මම කරන්නේ අපේ ගුරු බෞතුන් අපිට මොනවද උගන්වන්නේ ඒවට වැඩිපුර අලුතින් මොනවද දේවල් ඇවිල්ලා තියෙන්නේ ගුරු බෞතුන් අපි පිරිවෙනේ ඉගෙන ගන්න ඉස්කෝලේ ඉගෙන ගන්න විදියට නෙවෙයි දැන් අපි වැඩ කරන්නේ ගුරුවරයා ආචාර්යවරයෙක් ඒ වගේ මේ ආචාර්යවරයා විද්‍යාර්ථයන්ටයි මේ උගන්වන්නේ රිසර්ච් ගැන දන්න රිසර්ච් කල්චර් එකක් ඇති කරන්නයි උගන්වන්නේ. ඒකට ගුරුවරයා කියන දේ පොතක ලියාගෙන ඒක එක්සෑම් එකට ලියන එක අපේ විශ්වවිද්‍යාලයක් විදිහට එක්ස්පෙක්ට් කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඔයාලට සිද්ධ වෙනවා ගුරුවරයා අපේ ආචාර්යවරුන් උගන්වන දේවල් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරන්න ඉන්ටර්නෙට් එක හරහා ගිහලා අසයින්මන්ට් කරන්න.
download කරන්න presentation හදන්න යාළුවොත් එක්ක සම්බන්ධ වෙන්න විවිධ තැන් වලින් විවිධ ලෝකයේ විවිධ ස්ථාන වලින් යුනිවර්සිටිස් වලින් දේවල් හොයන්න. ඉතින් ඇත්තටම ඔයාට තියෙනවා නම් IT knowledge එකක් IT skill එකක් ඔයාට හොඳට පුළුවනි ඔයාගේ ඩිග්‍රී එක නිකන් ඩිග්‍රී එකක් විදිහට අරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට යන්න නැතුව මේ හැම දෙයක්ම එක්ක පරිපූර්ණ විද්‍යාර්ථයෙක් විදිහට විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහිල්ලා සමාජයට වැඩක් කරන්න. ඒක නිසා තමයි ආයමත් කම්පියුටර් ටීචින් යුනිට් එකෙන් ඔබට මේ සබ්ජෙක්ට්ස් හඳුන්වලා දෙන්නේ. මම කියන්නම් අපේ කම්පියුටර් ටීචින් යුනිට් එකේ එහෙම නැත්නම් පරිගණක ඉගෙනීම් එකේ ඒකකයේ තියෙන vision එක මොකක්ද කියලා. vision එක තමයි to become a center of excellence empowering the university community through information and technology. එතකොට අපේ විශ්වවිද්‍යාලයේ සිටින හැම විද්‍යාර්ථයෙක්ම ආචාර්යවරයෙක්ම එතනින් ගියාම අපේ admin division යුනිවර්සිටි එක මේ සියලු දෙයක්ම ICT කියන දේ තොරතුරු තාක්ෂණය තුලින් ඉදිරියටම ගෙනියන්න තමයි අපේ කම්පියුටර් ටීචින් යුනිට් එකේ පරමාර්ථය වෙන්නේ. එතකොට මේ පරමාර්ථය සාක්ෂාත් කරගන්න අපි ඔෆර් කරනවා සර්ටිෆිකේට් කෝස් එකක්. අපි සහතික පත්‍ර පාඨමාලාවක් ඔෆර් කරනවා. මේක තමයි මේ සහතික පත්‍ර පාඨමාලාව certificate in information and communication technology කියන එක අවුරුද්දක් පුරාවට පැතිරිලා තියෙනවා මේක. ඒකට සෙමෙස්ටර්ස් දෙකකදී ඔබ සිලබස් එක කවර් කිරීම අවශ්‍යයි. ඊට පස්සේ එක්සෑම් එකට ප්‍රැක්ටිකල් ඒ වගේම තියරි එක්සෑම් එකක් ඔබට ලැබෙනවා. මේක ඔබට විශ්වවිද්‍යාලයේ සිටින ඕනෑම කාලයකදී ඕනෑම ඇකඩමික් ඉයර් එකේදී කරගැනීමේ හැකියාව තියෙනවා. ෆස්ට් ඉයර් කෙනෙක්ට, සෙකන්ඩ් ඉයර් කෙනෙක්ට, තර්ඩ් ඉයර් කෙනෙක්ට, ෆෝර්ත් ඉයර් කෙනෙක්ට ඕනෑම කෙනෙක්ට මේ විභාගය කරන්න පුළුවන්. නමුත් මම එක්ස්පෙක්ට් කරනවා ඔබලා සියලු දෙනාම ICT කෝස් එකට රෙජිස්ටර් වෙවි කියලා. මොකද එහෙම ICT කෝස් එකට රෙජිස්ටර් වුණොත් ඔයාලට අනිත් සබ්ජෙක්ට්ස් වලට මේක සපෝට් එකක් කරගන්න පුළුවන්. මොකද තාක්ෂණයේ පිළිබඳව දැනීමත් එක්ක තමයි ඔයා සෙකන්ඩ් ඉයර් එකට යන්නේ. තර්ඩ් ඉයර් එකට යන්නේ, ෆෝර්ත් ඉයර් එකට යන්නේ. ඉතින් හරීම පහසු වෙනවා අපේ ඔබලා කරන මේන් සබ්ජෙක්ට්ස් වලට අර IT සර්ටිෆිකේට් එක ගැනීම නෙවෙයි ඇත්තටම මේ සර්ටිෆිකේට් එකට අදාළ කන්ටෙන්ට් එක කම්ප්ලීට් කරගෙන තිබීමේ. ඉතින් මේ සර්ටිෆිකේට් එක කම්ප්ලීට් කරපු කෙනෙක්ට අපි අපේ CTU එකෙන්ම ඔෆර් කරනවා තවත් කෝසස් 4ක්. මේවත් එක අවුරුදු පාඨමාලා විදිහට තමයි සැලකෙන්නේ. Advanced Certificate in Information Communication Technology, Major in Multimedia. හරි බහුමාධ්‍ය පිළිබඳව උසස් සහතික පත්‍ර පාඨමාලාවක් ඔබට කරන්න පුළුවන්. ඊළඟ එක Major in Hardware Networking. ඔයා කැමති නම් කම්පියුටර් හදන්න, කම්පියුටර් වල කැලි ගලවන්න, ඒ වගේම නෙට්වර්ක් කරන්න අපිට පුළුවන්. ඔයාලට පුළුවන් තෝරගන්න සර්ටිෆිකේට් කෝස් එකෙන් පස්සේ hardware and networking කියන කෝස් එක. ඒ වගේම අපිට තියෙනවා වෙබ් ඩිසයිනින් කෝස් එකක්. අද ඕනෑම කෙනෙක්ට මේ වෙබ් ඩිසයිනින් කියන එක වැදගත් වෙනවා. මොකද Tamanටම පුළුවන් ජොබ් එකක් හදාගන්න වෙබ්සයිට් එකක් තියෙනවා නම් ආයෙත් කාගාවටවත් යන්න ඕනේ නැහැ. මගේ දැනුම මට ලෝකයට දෙන්න පුළුවනි. දීලා අවශ්‍ය නම් මට ඒක තුලින් මුදල් උපයා ගන්න පුළුවන්. මේ වගේ වෙබ් ඩිසයිනින් කෝස් එකක් ඔයා කරලා තියෙනවා නම් ඒ වගේම අපි ස්පෙෂල් කරනවා නම් අපි බලාපොරොත්තු වෙනවා ගෞරව උපාධියක් කරන්න කෙනෙක්. ඒ උපාධිය කරනවා නම් ඔබ රිසර්ච් වලට කොයි විදිහටද මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරන්නේ කියලා ඒකට සම්බන්ධ කෝස් එකකුත් අපි පරිගණක ඉගෙනීම් මේකකයෙන් ඔෆර් කරනවා. එතකොට ඔය කියන ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝසස් කරන්න ඔබ සම්පූර්ණ කර යුතු සුදුසුකම තමයි අර සහතික පත්‍ර පාඨමාලාව. ඉතින් පළවෙනි අවුරුද්දේම ඕක කරගත්තාන් පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද ඔය කෝසස් 4ත් අපිට ඉඩක් ලැබෙන විදිහට මම කියන්නේ 4ම එක අවුරුද්ද කරන්න බෑ. මොකද ඒක එහෙම කරොත් ඔබේ උපාධි පාඨමාලාවට අමතරව ලොකු බරක් ඔබට වැටෙනවා. ඉතින් ෆස්ට් ඉයර් එකේම අපි කම්ප්ලීට් කරොත් සර්ටිෆිකේට් කෝස් එක, සෙකන්ඩ් ඉයර් එකේ, තර්ඩ් ඉයර් එකේ ඔබට ඊතර කෝසස් උත් හදාරන්නේ හැකියාව යනවා. එතකොට ඒ කෝසස් ඔෆර් කරනවට අමතරව අපි තවත් සර්විසස් දෙනවා. කම්පියුටර් ටීචින් යුනිට් එක විදිහට උදාහරණයක් විදිහට ඔබලාට
IT වලට සම්බන්ධ workshop වැඩමුළු ඒ වගේම certificate courses සමහර subject වලට relate වෙච්ච ඒ වගේ දේවල් අපි offer කරනවා ඒ වගේම ඔබලාගේ දිනපතා academic activities කරන්න undergraduates ලට උදාහරණයක් විදිහට අපි ගත්තොත් Google Docs online classes ඒ වගේ දේවල් කරන්න අපි unit එකෙන් support එක දෙනවා ඒ වගේම තව seminars වගේ දේවල් staff training වගේ දේවල් university එකේම IT related දේවල් අපි organize කරනවා ඒ වගේම online learning කියන එක මෙන්න මේ දැනුත් අපි කරන්නේ ඔබලා ඉන්න ස්ථානයේ ඉඳන් මම මෙතන ඉඳගෙන අපි මේ සම්බන්ධ වෙලා වැඩ කරන්නේ අපි අර CTU එකකින් හදපු platform එකක් එක්ක. ඉතින් ඒ වගේ දේවල් වලටත් අපි support එක දෙනවා. ඒ වගේම ඔයාලගේ email, internet කියන දේවල් manage කරන්නේ computer teaching unit එකෙන්මයි. ඒ වගේම අපේ website එකට මේ වෙනකොට ඔයාලා ගිහිල්ලා තියෙනවා. ඒකේ තියෙන දේවල් බලලා තියෙනවා. හරි. ඉතින් ඒකත් manage කරන්නේ අපේ පරිගණක ඉගැන්වීම එකකෙන්මයි. ඒ වගේම hardware, software, networking support එක විශ්වවිද්‍යාලයට ඒ වගේම department වලට හා division වලට එන technical supports පරිගණක ඉගැන්වීම ඒකකෙන්ම අපේ විශ්වවිද්‍යාලය වෙත ලබා දෙනවා. ඊට අමතරව ඔබට ගෙනීමට අවශ්‍ය Wi-Fi facilities ඒ සියලුම දෙයක්ම විශ්වවිද්‍යාලයේ දැනට තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයට ආවයින් පස්සේ ඔබට ඒවත් access කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මම ගැන කතා කරොත් මම තමයි අපේ මහාචාර්ය සමන්තිලංගකෝන් කිව්වා වගේ මම තමයි ඔයාලට ඉන්න IT lecturer ඔයාලා ගැන අර කතා කරපු courses වලට lecturer විදිහට ආචාර්යවරිය විදිහට ඉන්නේ මම ජීවන්ති හෙට්ටිආරච්චි ඒ වගේම මගේ support එකට visiting lecturers-ලා ඒ වගේම academic supporting staff එක instructor කෙනෙකුත් ඉදිරියේදී වගේම non academic staff එක විදිහට technical officer කෙනෙකුත් වගේම training staff උත් අපේ පරිගණක ඉගෙනීමේ එකකේ ඉන්නවා. ඉතින් මට හිතෙන්නේ ඔයාලට idea එකක් ආවා මොකක්ද මේ පරිගණක ඉගෙනීම මේකකේ කියලා සහ ඊටත් වැඩි ඒකේ මොනවාද කරන්න courses කියලා ඉතින් I'm පොඩ්ඩක් හිතන්න are you IT literate හරි ඒක literacy එක වැඩි කරගන්න ඕන නම් ඔයාට පුළුවන් CTU එකකින් offer කරන certificate courses වලට සම්බන්ධ වෙන්න අපිට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ වෙලාව තමයි ඒක ගැන අහන්න Samantha sir sir අපිට ගැටලු තියෙනවා නම් ශිෂ්‍යයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් මොනවා ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මේ වෙලාවේ ගැටලු තියෙනවද? ඇවිල්ලා අහනවලු සර් එහෙනම් ජීවන්ත මිස් අදට අපි අවසන් කරමු. පුළුවන් සර්. ඔව්. පරිගණක ඒකක ප්‍රධාන ලෙස කතිකාචාර්ය ජීවන්ත පරිගණක ඒකකයේ සම්බන්ධයෙන්ොත් එහි පාඨමාලා සම්බන්ධයෙන්ොත් කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි අද දිනෙන් අවසන් කරනවා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය පිළිබඳ හඳුන්වා දීම. මේ වගේම හෙට දිනේ මාර්ගගතව සම්බන්ධ වෙන ලෙස 2021 වර්ෂයේ නවක සිසුන් ඔබ සියලු දෙනාටම ආරාධනය කර සිටිනවා. හෙට දිනේදී අපි භාෂා අධ්‍යයන පීඨය හඳුන්වා දීම සිදු කරනු ලබනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම සම්බන්ධ වෙන ලෙස ආරාධනා කරමින් අපි අද දිනේ මේ මාර්ගගත දේශන මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි මිස්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. මිස්ටත් තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. ලීව් වෙන්න පුළුවන් එහෙනම්. ජය ජය කතා කියන්නේ